සර් අර ෆොරෙක්ස් ගණන් වල අපි අර අන්තිමට මේ ගාන හදනකොට දැන් 3 month ෆික්ස් නම් අන්තිම ඊළඟ මාසේ වෙරියබල් රේට් එකක් යනවා නම් ඒකේ අපි ගන්නේ සර් මේ බැංකුවට වාසි වෙන රේට් එකනේ. එතකොට ඒ රේට් එක ගන්නේ සර් ඒ දෙකකින් විතරද බලන්නේ. අවසාන මාසෙයි මේ ෆික්ස් අන්තිම මාසයේ විතරද සර් බලන්නේ. අවසාන මාසේ ෆික්ස් අන්තිම මාසේ ඔප්ෂන් මාසේ. ऑप्शन මාසේ සර්. හරි සර් thank you. අපිට 3 months fix 1 month option කියලා. ඒතර 3 months rate එක මොකද්ද? ඊට පස්සේ 4th month එකේ rate එක කියලා. ඒකෙන් බැංකුවට වාසි වෙන රේට් එක බලන්න. හරි සර් හරි thank you. ඒකෙන් බැංකුවට වාසි වෙන වැඩි වාසි දෙක ගන්නවා. හරි සර් thank you. අපි තව ගණන් හදමු. හරි සර්. හරි. දැන් කට්ටිය ඉන්නව නේද? අපි එහෙනම් join වෙමු. පටන් ගමු. ඒතර අනිත් කට්ටිය එන කෙනෙක් ඉන්නේ නැත. තව අපිට ක්ලාසස් කීපයක් තියෙන්නේ. අද මම ඒරියාස් ගොඩක් කවර් කරගන්න බලන් ඉන්නවා. ඊට පස්සේ next week වෙනකොට මම අනිත් මැඩම්ට දෙනවා මේ ගණන් කරන්නේ කියලා උගලන්ගේ ෆැසිලිටි සම් එක. ඊට පස්සේ මම ආපහු අරගෙන forex sums ටිකකුත් අපි කරමු. හරි. තව උගලන්ට මට කරන්න තියෙන්නේ අද මේ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වුණොත් තව URR තියෙනවා. ඒක මම ඔයගොල්ලොත් එක්ක HS code කළාද නෑ නේද? GSP plus HS code කළාද? ඒ දෙක කළාද ඔයගොල්ලොත් එක්ක? කරේ නෑ සර්. GSP plus HS code ඒ දෙක කළේ නෑනේ. හරි. මම ඒ ටික කරන්න ලබන පාර. එතකොට අපිට ලබන පාර වලට මට සිලබස් එකම ඉවරයි. සිලබස් එකක්වත් නොකර යරපු නෑ. ඔක්කොම කරලා තියෙනවා මේ පාර. සමහර සෙමෙස්ටර්ස් වල අපිට කරන්න හම් වෙන්නේ නැහැ සම්පූර්ණ එක. නමුත් මේක ඔයගොල්ලන්ගේ එක්සෑම් එක කල් යනවා හින්දා ඒ පැත්තෙන් අල්ලගෙන ඉවර කරගත්තා. right. මම අද පාඩම තියෙන්නේ මම පටන් ගන්නවා ප්‍රතිවේලදාම counter trade. දැන් counter trade කියන එක කරන්නේ මම මේ හරි ඉක්මනටම මේ පාඩම් ටික ඉවර කරලා දානවා. හැබැයි මේවෙන් උගල බැලුවම මේ අද කරන ඒරියා එකෙන් අද කරන පැය දෙකකින් හැමදාම කොහොම හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ආගයක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන්ද තමත් වැදගත් තේරෙන්න දැනගන්න තියෙනවා මම. ප්‍රතිවේලදාම කියන එක සාමාන්‍යයෙන් අපි වෙළඳාම් කරන්නේ කොහොමද? සාමාන්‍ය වෙළඳාමෙදී අපි වෙළඳාම් කරන්නේ යම් කිසි භාණ්ඩයක් අපි මිලදී ගන්න කොහොමද? මොනවද කරන්නේ? භාණ්ඩයක් මිලදී ගන්නකොට භාණ්ඩයක් මිලදී ගන්නකොට හරි එහෙම නැත්නම් භාණ්ඩයක් විකුණනකොට අපි මොනවට against අපි විකුණන්නේ? වටිනාකමට එරෙහිව. අලම කඩේ ගිහිල්ලා බඩු ගන්නකොට කොහොමද වටිනාකමට එරෙහිව. කොහොමද කියවන්නේ? මුදල් වලින්. වටිනාකමට එරෙහිව. දැන් කඩේ ගිහිල්ලා බඩු ගන්නකොට සල්ලි ගෙවනවද? ඔය මුදල් වලින් ගෙවන්න ඕන. ඒකයි මං අහන ප්‍රශ්න උත්තරේ මුදල් වලින් ගෙවනවා. මුදල් වලින් ගෙවුවහම තමයි අපිට මේක ඒ භාණ්ඩය අපිට දෙන්නේ. හැබැයි සමහර රටවල් වලට ඒගොල්ලන්ගේ ඉම්පෝර්ට්ස් වලට ගෙවන්න දැන් අපේ ඉම්පෝර්ට්ස් වලට අපි ගෙවන්නේ කොහොමද? අපේ ලංකාවේ අපි ඉම්පෝර්ට්ස් වලට ගෙවන්නේ කොහොමද? රුපියල් වලින්ද ෆොරින් කරන්සි වලින්ද? ෆොරින් කරන්සි වලින්.
කතා කරන්න. foreign කවින්ද? currency වලින්. ෆොරින් currency කරන්සි sir. නේද? මට පැය ගන්න. ඔව්. ඉතින් ඕක උත්තර පරක් වෙනකොට තමයි අපිට කාලය යනවනේ අපි. ෆොරින් කරන්සි වලින් අහන ප්‍රශ්නට ඩක් ගාලා දෙන්න උත්තරේ. ෆොරින් කරන්සි වලින් ගෙවන්නේ. ෆොරින් කරන්සි වලින් ගෙවන්න ෆොරින් කරන්සි අපි ලබා ගන්න මොනවද? මොනවද දීලාද? රුපියල් දීලා. ඒ ෆොරින් රුපියල් දීලා ෆොරින් කරන්සි ගන්නවා. අපේ කියන්නේ කන්වර්ට් කරන්න පුළුවන්. පරිවර්තනය කරන්න පුළුවන්. මේ ෆොරින් කරන්සි වලට පරිවර්තනය කරන්න පුළුවන් අපේ රුපියල්. නමුත් සමහර රටවල් තියෙනවා ඒ රටේ ඒ කරන්සි එක කන්වර්ටිබල් ෆොරින් කරන්සි වලට ගන්න බෑ. කන්වර්ටිබල් නෑ. වර්තය ඒක ගන්නේ නෑ රටේ මුදල. මුදල ගණන් ගන්න නැති හින්දා ඒකට එක්ස්චේන්ජ් රේට් එකකුත් නෑ. එක්ස්චේන්ජ් රේට් එකක් නැත්නම් අපිට ඒකට කන්වර්ට් කරගන්න බෑ. රයිට්. දැන් ඒක හින්දා අපි කරන්නේ ඒ රටවල වලට කොහොම හරි වෙළඳාමක් කරන්න එපා. ඒගොල්ලෝ වෙළඳාම කරන්නේ මේ ආනයන සඳහා ගෙවන්න ඕන මුදලින් ගෙවන්න බෑ. ඒකින්ද ඒගොල්ලෝ ගෙවනවා භාණ්ඩ වලින්. ඒගොල්ලෝ ගෙවනවා භාණ්ඩ වලින්. ඒතර භාණ්ඩ වලින් තමයි මේ හෝමාරුව සිද්ධ වෙන්නේ. මුදේ රටේ මුදල බලංගු නෑ, කන්වර්ටිබල් නෑ. ඒකයි හේතුව. රයිට්. දැන් අපි මගේ ඉංග්‍රීසි වලින් තියෙන ඒක හරි පැහැදිලි. What is counter trade කියන එක? Counter trade means exchanging goods or services. Exchanging goods or services which are paid for in whole or part with other goods or services rather than with money. The make පැහැදිලි. හරිද? අර සිංහලට ට්‍රාන්ස්ලේෂන්ස් කරලා ගත්තාම හරි අමාරුයි ඒක තේරුම් ගන්න. counter trade කියන්නේ තමන් ලබා ගන්නා භාණ්ඩ සහ සේවාවන් සඳහා භාණ්ඩ සේවාවන් ගෙවීම කිරීම මුදල් පරිහරණය නොතු. මුදල් පරිහරණය නොමැති. Right? The common characteristics of counter trade arrangement is that export sales to a particular market are made conditional upon undertaking to accept import from that market. Then counter trade වල තව දෙකක්ම දේ තමයි අපි දැන් මේ මොන හරි රටක භාණ්ඩ සපයනවා නම් රටෙනුත් ඒකට හරිය උචිත දේවල් අපිට ඉම්පෝර්ට් කරන්න ආනයනය කරන්න ඒක ආනයනය ලබා ගන්න අපි ලෑස්ති පිට ඉන්න ඕන. අපි ලෑස්ති පිට ඉන්න ඕන. right? අන්න ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ වෙන්නේ. trade මේ counter trade වලට තියෙන හේතුව තමයි ප්‍රතිවේධාම ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි දැන් සමහර රටවල් වල commercial credit වාණිජ්‍ය ණය හෝ convertible foreign currency පරිවර්තන විදේශ මුදල් නෑ තමන්ගේ රටේ ආනයන වලට ගෙවන්න. අන්න ඒ වගේ වෙලාවටදී අපිට මේ ප්‍රතිවේධාම වැදගත් වෙනවා කොහොමද මේ ගනුදෙනු කරගන්නේ කියලා. දැන් සමහර දියුණු වෙන රටවල් developing countries right ඒගොල්ලෝ මේ counter trade එක ප්‍රතිවේධාම පාවිච්චි කරනවා තමන්ගේ රටේ තියෙන භාණ්ඩ විකුණා ගන්න. තමන්ගේ රටේ අපි හදන excess goods තියෙනවා නම් කාට හරි තල්ලු කරන්න ඕනේව දේවල් තියෙනවා නම් අන්න ඒවට ගන්නවා උපත් රටවලින් මේ ප්‍රතිවේධාම හදා භාණ්ඩ හෝමාරු කිරීමේ ප්‍රතිවේධාම කරගන්න. right? තවත් සමහර රටවල් තියෙනවා මේ ප්‍රතිවේධාම කරනවා ඒගොල්ලන්ගේ රටේ as a of their political and economic policy. ඒගොල්ලන්ගේ දේශපාලන සහ ආර්ථික මූලෝපායන් දිනා ගන්න
අන්න ඒකටත් මේ කවුන්ටර් ට්‍රේඩ් ඒගොල්ලෝ භාවිතා කරනවා. right? In buyer's market, කියන්නේ මිලදී ගන්නන්ගේ මාකට් එකේදී to obtain more trade or to obtain new technology in the country. and ඒක ටික මම මේකේ translate කරලා තියෙනවා. සමහර සංවර්ධන වෙමින් පවතින රටවල් තමගේ නිෂ්පාදන එහෙම නැත්නම් කර්මාන්ත දියුණු කර ගැනීම සඳහා ප්‍රතිවේධාම භාවිතා කරනවා. ප්‍රතිවේධාම වැඩ පිළිවෙල තුලින් ඌට එවිට තම අපනයන වැඩි කර ගැනීමට හැකි වෙනවා. සමහර රටවල් තමගේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිවල උපකාරකයක් ලෙස ප්‍රතිවේධාම භාවිතා කරනවා. මේ රටවල් අතර වෙළඳාම් තුලනයක් ඇති කර ගැනීම සඳහා. මිලදී ගන්නන්ගේ වෙළඳපොලේ බයර්ස් මාකට් එකේදී වැඩි වෙළඳාමක් ලබා ගැනීම හෝ වෙනත් රටකින් නව තාක්ෂණය ලබා ගන්න මේ කවුන්ටර් ට්‍රේඩ් භාවිතා කරනවා. right? ඊගොඩ බලමු අපි ප්‍රතිවේධාමේදී අපනයන කරු මුහුණ දෙන අතිරේක අවදානම්. ඊට කලින් අපි පොඩි උදාහරණයක් මගින් මේ ප්‍රතිවේධාම කියන එක ඉගෙන ගන්න බලමු. මේ පොඩි ප්‍රොබ්ලම් එක ෆයිනෑන්ෂල් කවුන්ටර් ට්‍රේඩ් එක කියන මොකක්ද කියලා. මෙන්න මෙහෙම ප්‍රොබ්ලම් එක කතා කරොත් ඔයගොල්ලෝ කොහොමද මේක විසඳන්නේ? UK වල ඒ කියන්නේ එංගලන්තයේ ඉන්නවා අපනයන කරු. එයා විකුණනවා capital goods ප්‍රාග්ධන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ විකුණනවා to a less developed country. LDC country එකට. less developed country. කියන්නේ ඌන සංවර්ධිත රටකට මේ අපේ ප්‍රාග්ධන භාණ්ඩ අපි විකුණනවා. ප්‍රාග්ධන භාණ්ඩනේ machinery එතකොට helicopters ඒ වගේ දේවල්. right? ඒවා ප්‍රාග්ධන භාණ්ඩ. Then payment in the currency of the LDC due to LDC government restrictions on exchange control that prevents a exporter from converting the LDC currency into sterling. Then අපි දැන් ප්‍රශ්නයක්ද? right. දැන් අපේ LDC country එකට UK වලින් එක්ස්පෝර්ටර් බඩු වික්කහම ඒ UK ල ඉන්න එක්ස්පෝර්ටර්ට සල්ලි ලැබෙන්න ඕනද නැද්ද? ලැබෙන්න ඕනද නැද්ද? අපි කාටද බඩු වික්කම අපිට සල්ලි ලැබෙන්න ඕනද නැද්ද? දැන් අපි අර LDC මේ UK වලින් UK වලින් එක්ස්පෝර්ටර් LDC කන්ට්‍රි එකට බඩු පැටවුවාම බඩු වික්කාම ඒ බඩු වලට ලැබෙන්න ඕන මොකක් ලැබෙන්න ඕනනේ අපි UK එක්ස්පෝර්ටර් බාණ්ඩ ලැබුවාම එයාට මුදල් ලැබෙන්න ඕන. ඒ මුදල් ලැබෙන්න අර LDC කරන්සි එක කන්වර්ට් කරන්න ඕන ස්ටර්ලින් වලට. නමුත් ස්ටර්ලින් වලට කන්වර්ට් කරන්න බෑ. LDC කරන්සි එකට කිසිම වටිනාකමක් නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? අපි තුමු මෙයා මේ කැපිටල් ගුඩ්ස් කියන්නේ මේ පතල් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර විකුණන්නේ. ඔය අප්‍රිකානු රටවල less developed countries වැඩිහිටියක් තියෙන අප්‍රිකානු සහ ලැතින් ඇමරිකානු රටවල ඒවා පතල් කර්මාන්තය හරියට දෙනවා. ඒතර පතල් කර්මාන්තයට අවශ්‍ය ආයුධ මැෂින් තමයි මෙයා සප්ලයි කරලා දෙන්නේ. නමුත් දැන් එයා මැෂින් හදලා මැෂින් සප්ලයි කරනවා. ඒ පතල් කර්මාන්තයට අවශ්‍යයි. නමුත් දැන් එයාට ඒකට මුදල ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා මොකද කරන්නේ? අර LDC රටේ less developed country එකේ ඒ මිනිස්සයාට කියනවා ඒ පතල් කරුවට කියනවා හරි මට මේ වෙනුවට සීනි දෙන්න. මේ වෙනුවට මේකේ මේ වටිනාකමට සීනි දෙන්න. දැන් සීනි කොහෙන්ද හොයන්නේ? ඒ රටේ වවනවා. කියන්නේ මේ sugar industry එක හොඳට තියෙනවා ඔය රටවල. එතකොට අර LDC අර පතල් කර්මාන්ත කරුවා less developed country එකේ ඉන්න පතල් කර්මාන්ත කරුවා එයා අරයට දෙන්න තියෙනවා නම් ස්ටර්ලින් ලක්ෂයක් දෙන්න තියෙනවා නම්
ඒ ස්ටර්ලින් ලක්ෂේ වටිනාකමට සරිලන සීනි යා ලෝකල් මාකට් එකෙන් ගන්නවා. එහෙම නැත්නම් ලෝකල් මාකට් එකේ වෙන කෙනෙක්ට කියනවා මෙන්න මෙයාට මේ සීන් එක එක්ස්පෝර්ට් කරන්න. ඒ සඳහා යන වියදම මම ඔයාලට දෙන්නම්. රට ඇතුළෙම ට්‍රාන්සැක්ෂන් එක වෙනවා. එතකොට අර UK එක්ස්පෝර්ට් එකට එනවා සීනි. දැන් UK එක්ස්පෝර්ට් කියන්නේ මේ මැෂින් හදන මිනිස්සෙක්. එමිනා සීනි කන්නේ නේද? ඔයාලට ඇහෙනවද මං කියන එක? ඇහෙනවා සර්. එතකොට ඒගොල්ලන්ට මේ සීනි එක කන්නද? කන්න නෙමෙයි ඕනේ. නමුත් ඉතින් මොනව කරන්නද? එයා සීනි විකුණන්නේ නැනේ. ඒක නෙමෙයි යාගේ බිස්නස් එක. එයා කරන්නේ ලෝකල් මාකට් එකේ තව මිනිස්සෙක් අල්ලගෙන සීනි ආනයන කරුවෙට අර සීනි ටික දෙනවා. දීලා එයාගෙන් සල්ලි ගන්නවා. ඒතර එයාගෙන් සල්ලි ගන්නකොට එයාට හම්බ වෙන්නේ ස්ටර්ලින් නේ. ඒ රට ඇතුලේ එයාට ස්ටර්ලින් වලින් ලැබෙනවා. ඉතින් අන්තිමේදී ට්‍රාන්සැක්ෂන් එක වෙනවා. right? ඉතින් එතකොට මේ මිනිස්සු කරන්නේ හරි ඩෙවලොප් කන්ට්‍රීස් වල මිනිස්සු මේ අන්ඩර් ඩෙවලොප් කන්ට්‍රීස් එක ලෙස් ඩෙවලොප් කන්ට්‍රීස් එක මේ වගේ ප්‍රතිවේදම් කරද්දී අනවශ්‍ය විදියට අපනෑනේ වටිනාකම වැඩි කරනවා. සාමාන්‍යයෙන් අපිට වෙන රටකට විකුණනවා නම් මේ ඩොලර් 50000කට මේ භාණ්ඩය අපි මේගොල්ලන්ට විකුණන්නේ ඩොලර් 70000කට විතර. අනවශ්‍ය විදියට වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා සීනිත් වැඩි. සීනිත් වැඩියෙන් ලැබෙනවා අපිට ආදායම වැඩි කරගන්න පුළුවන්. හරි? අන්න ඔය වගේ දෙයක් තමයි අපි මේ ප්‍රතිවේදනාමේදී සිදු කරන්නේ. මේක පැහැදිලි නේ? right. ප්‍රතිවේදනාමේදී අපරායන කරුවෝ මුහුණ දෙන අතිරේක අවදානම් කීපයක් තියෙනවා. ප්‍රතිවේදනාමේ පිරිවැය අපනයනකරු අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විය හැකි වීම. right? වෙනවා. ඔවුන් ප්‍රතිවේදම් කිරීමට කැමැති භාණ්ඩ මත ආනයනකරුගේ රට විසින් ප්‍රායෝගික නොවන තරමේ ඉහළ වටිනාකමක් පැනවීමට ඇති හැකියාව. මම අර කතා කළා කිව්වේ ප්‍රතිවේදමේදී පාර්ශ්වයන් කීපයක් සම්බන්ධ වීමට ඉඩ තිබෙන නිසා එක් පාර්ශ්වයක් තම ගිවිසුම වගකීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපනයන එනවමක් අවලංගු වීමට ඇති අවදානම ඉහළ යනවා. right? okay. දැන් බලමු අපි මේ ප්‍රතිවේදනාමේ තියෙන ප්‍රධාන ක්‍රම 6ක් තියෙනවා. ප්‍රධාන ක්‍රම 6ක් තියෙනවා. right? ප්‍රධාන වශයෙන් ප්‍රතිවේදම් මේ කවුන්ටර් ට්‍රේඩ් එකේ ක්‍රම 6ක් තියෙනවා. එකක් තමයි හිලව් කිරීම. හිලව් කිරීම කියන්නේ offset ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝ ලියා ගන්න offset කියලා. right? දැන් offset එකේදී වෙන්නේ හිලව් කිරීමදී වෙන්නේ දැන් ගොඩක් වෙලාවට සම්ප්‍රදායිකව ලෝක පුරාම රජයන් විසින් විශාල වශයෙන් අවි මිලදී ගැනීම සඳහා හිලව් කිරීම යොදා ගන්නවා. වර්තමානයේදී අනිකුත් අංශයන් දක්වාද වර්ධනය වී ඇත. right? මේ හිලව් කිරීම ගොඩක් රටවල් විශාල වශයෙන් අවි මිලදී ගන්න මේගොල්ලෝ භාවිතා කරනවා. මේ හිලව් කිරීම දෙආකාරයි. එකක් තමයි ඍජු හිලව් කිරීම, අනික වක්‍ර හිලව් කිරීම. ඍජු හිලව් කිරීම කියලා කියන්නේ සැපයුම් කරු ආනයන කරන රටෙන් ලබා ගන්නා උපකරණ උපාංග ආදී ඇතුළත් කිරීමට එකඟ වෙනවා. සමහර විශාල කොන්ත්‍රාත්තු සඳහා සාර්ථක දන්සු ඉදිරිපත් කරන්නන්ට
දේශීයව නිෂ්පාදනය කිරීමට සිදු වෙනවා. ඍජු හිලව් කිරීම හිලව් ක්‍රමය ආරක්ෂක කටයුතු ගුවන් යානා සඳහා සුලභ දෙයක් වෙනවා. මේක අපි ගත්තොත් එහෙම ඒක ඉංග්‍රීසියෙන් නෑ. right. දැන් ගොඩක් අය ඍජු හිලව් කිරීම කරනවා. දැන් මේ රටවල මම උදාහරණ වලින් දෙන්න ඒක ඔයගොල්ලෝ ලේසි ගන්න. ඔය අප්‍රිකානු රටවල තියෙනවා හරියටම මේ පතල් කර්මාන්තයේ හින්දා ඒගොල්ලෝ ගන්නවා ටින් තුත්තනාගම් ටයිටේනියම් වගේ ලෝහ. තාමත්ම වටිනා ලෝහ. තඹ තුත්තනාගම් ඒ වගේ ලෝහ ගන්නවා. විශේෂයෙන්ම ටයිටේනියම් වගේ ලෝහ ගුවන් යාන නිෂ්පාදනය කරන සැහැල්ලු ලෝහය. ඒකම වෝහෙඩ්ස් කියන්නේ බෝම්බ වල මල්ටි බැරල් වගේ ඒවා හෙඩ් එක ඒවා හදන්නත් මේ වගේ දේවල් ගන්නවා. right? එතකොට දැන් දියුණු රටවල ඇමරිකාවේ, රුසියාවේ, ප්‍රංශයේ, එංගලන්තයේ, ජර්මනියේ මේගොල්ලෝ ආයුධ හදනවා. හදනකොට එය හදන ආයුධ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නේ අර රටවලදී. නොදියුණු ඌන සංවර්ධිත රටවලින්. මේ කවුන්ටර් ට්‍රේඩ් ක්‍රමයට. ගත්තට පස්සේ ඒකට හරියන්න මේගොල්ලෝ දෙනවා ඒ රටවලට ගුවන් යානා ඒ වගේම ආයුධ වගේ දේවල්. හරිද? ගුවන් යානා ආයුධ වගේ දේවල් දෙන ඒකට. ඉතින් ඕක දෙනවා අපි හිතමු ඉතියෝපියාවටත් දෙනවා එරිත්‍රියාවටත් දෙනවා. උගන්ඩාවටත් දෙනවා. මේ හැම රටකින්ම කරනවා. හැම රටකින්ම මේගොල්ලෝ අරගන්නවා. ඔය ඇමරිකාව වගේ රටවල්. right? ඒවා කරන්නේ අර හැම රටකින්ම මේ වගේ භාණ්ඩ ලබාගෙන ඒ මිනිසුන්ට ආයුධ දෙනවා. ඒකට හිලව් වෙන්න ගුවන් යානා දෙනවා. දීලා දැන් ඔන්න ආයුධ දැන් වැඩි වෙනකොට ගුවන් යානා වැඩි වෙනකොට උන් කියනවා අපිට මේ තවදුරටත් මේව එපා. ඔය එපයි කියන්න එපා. දැන් උඹලා ගහපල්ල අල්ලපු රටට. ගහලා අල්ලගනි. දැන් බලන්න මේ ධනපති රටවල් කරන දේ ඒගොල්ලෝ කියනවා මේ අපි ඔබ හොඳ කතාවක් තිබුණා හොඳ ලස්සන බුක් එකක් කියුවා. පොත සිංහලෙන් තියෙන ට්‍රාන්ස්ලේට් කරලා ආර්ථික ඝාතකයින් කියලා. ආර්ථික ඝාතකයින් කියලා දැන් මේ ඇත්තටම සාමාන්‍ය මිනිහ මරන මිනිහ මරුවට වඩා ඩේන්ජරස්. right? ආර්ථික ඝාතකයින්. එතකොට මේ රටවලින් ආයුධ අරගෙන ඒ ආයුධ වැඩි වුණාම දැන් කියනවා දැන් උඹලා ගහපලා අනිල්ලයි කියලා. හැබැයි අනිත් රටටත් අර ආයුධ අරයම දීලා එකම සප්ලයි දීලා ගුවන් යානක් දීලා ෆයිටර් ජෙට්ස් උත් දීලා. දැන් මොකද කරන්නේ? දෙගොල්ලෝ ගහ ගන්න. මොඩයක් උනේ දෙගොල්ලොම ගහ ගන්නවා. ඒ ගහ ගන්නකොට කාටද මේකෙන් වාසිය එන්නේ? කාටද වාසිය එන්නේ? දියුණු රටට. දියුණු රටට අරගොල්ලන්ට ගහගන්න දියුණු රටට ඒගොල්ලන්ගේ නිෂ්පාදනය වැඩි කර ගන්නවා. දැන් අරගොල්ලෝ දැන් ඒගොල්ලන්ට තව ආයුධ අරම ඕන හින්දා තව අඩුවටත් දෙනවා. නේ? නමුත් ඒව තමයි කරන්නේ. අනිත් එක තමයි වක්‍ර හිලව් කිරීම. සැපයුම් කරු විසින් දීර්ඝ කාලීනව කාර්මික හරය වෙනත් සහයෝගීතාවයකට එහෙම නැත්නම් ආයෝජනයට එකග වෙන්න ඕනේ කියලා ගැනුම්කරු දන්වනවා. නමුත් මේ සම්බන්ධතාවයන් සැපයුම් කොන්ත්‍රාත්
ඒවා නෙමෙයි. ඒ ආරක්ෂක හෝ සිවිල් ආයතන ප්‍රතිගැනීම countermeasures ප්‍රතිගැනීම countermeasures අදාළ ඇණිව ලබා ගැනීමේ කොන්දේශයක් වශයෙන් විදේශීය සැපයුම් කරුවෙකු ගැනුම්කාර රටෙන් භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ කොන්දේසිය මත මිලදී ගැනීමට එකඟ වෙනවා. මිලදී ගැනීමට එකඟ වෙනවා. ප්‍රතිගැනුම් පනවන්නේ ප්‍රධාන හේතු දෙකකට. right? එකක් තමයි අපනයන උනන්දු කරන්න. අපනයන උනන්දු කරන්න. අනිත් එක භාණ්ඩ ආනයන කිරීමෙන් සිදුවන ගෙවීම් ශේෂය හිඟය අඩු කරගන්න. දැන් මේ රටවල තමයි මේ ගෙවීම් ශේෂය හිඟයක් එන්නේ නැහැ නේද? දැන් ගෙවීම් ශේෂය මම ඉගෙනනවා ගෙවීම් ශේෂය හිඟය ඇති වෙන්නේ භාණ්ඩ ආනයනට වැඩියෙන් ගෙවනවා අපනයනයෙන් ලැබෙන මුදලට වඩා. ඒකෙන්ද හිඟ දෙයක් ලැබෙනවා. නමුත් මෙතෙන්දී මේ වගේ අවස්ථාවකදී මේ වගේ අවස්ථාවකදී හරි සමාන හිතලා ඔව් දැන් තේරෙනව නේද ගන්න? ඕකේ. Excuse me sir මේ ප්‍රතිගැනුම් කියන එක එක්සැම්පල් එකකින් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ප්‍රිය නිෂ්පාදනය ඔය එකද මේ කවුන්ටර්පර්ස් එකද? ඔව් සර් මේ ප්‍රතිගැනුම් කියන එක එක්සැම්පල් එකකින් පොඩ්ඩක්. ඔව් දැන් අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් එක foreign supplier undertakes to purchase goods and services from the purchasing country importer as a condition of securing the order. මේ මෙතනදී පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ කවුන්ටර් ට්‍රේඩ් එක ඔක්කොම ඉගෙන ගන්න ඉවරයක් වෙනකොට උගන්න තේරෙවි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. කවුන්ටර් ට්‍රේඩ් එකේ අංග 6ක් මේ කොටස් 6ක් කියලා ගොන්නේ 6 විදිහකට වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ හැම එකක්ම එකකට සමානයි. බොහෝ පොඩි වෙනස්කම් තියෙනවා. හරි. දැන් ඔෆ්සෙට් එක වගේ තමයි මේ පර්චේස් එක එන්නේ. දැන් මෙතන ෆොරින් සප්ලයර් කෙනෙක් මේ එයා ලෑස්ති ගන්න අර සැපයුම් කරන ලෑස්ති ගන්න අර යාගේ මිලදී ගන්න රටෙන් යම් බාණ්ඩ හෝ සේවාවක්. අපි තුමා මේ සැපයුම් කරුවේලා ආයුධ වෙලෙන්දෙක් කියලා. ඒක ආයුධ වෙලෙන්ද ලෑස්ති අර රටෙන් ඒ ආයුධ හදන්න අවශ්‍ය බාණ්ඩ ටික එහෙම නැත්නම් යාත්‍රාප්ත හදන්න අවශ්‍ය බාණ්ඩ ටික ගන්නවා. right? Counter purchase is generally imposed for two reasons. Counter purchase සාමාන්‍යයෙන් ප්‍රධාන හේතු දෙකක් හින්දා දාන්න. එකක් තමයි first to stimulate exports and second in alleviate the balance of payment deficit resulting from the imported goods. Then එකක් තමයි counter purchase මේ හින්දා වෙන එකක් තමයි first to stimulate exports. දැන් අර මිනිස්සු ටින් එතකොට චිත්තනාගම් ඒ වගේ ලෝහ ඒ වගේම ටයිටේනියම් වගේ තම දුර්ලභ ලෝහ වර්ග ඒවා අපි ලබා ගන්න right මේවා හැටියට ඒකම අපි නිෂ්පාදනය කරන අභිආයුධ පුළුවන් තරම් අපි එක්ස්පෝර්ට් කරන්න අභිආයුධ එක්ස්පෝර්ට් කරන්න අපේ එක්ස්පෝර්ට් වැඩි දියුණු කරන්න තමයි එකක් ගන්න. මේක වෙන්නේ. ඒකම තව එකක් තමයි අපි එහෙම මේ අපේ බඩු එක්ස්පෝර්ට් කළාම අපිට බඩු ලැබෙනවනේ. අපි ඒකට මුදල් ලැබෙන්න ඕන. මුදල් ලැබුණ නැත්නම් අපිට ආනයනය කරන්න වෙනවා. වෙන භාණ්ඩ ආනයනය වෙනවා. මේ භාණ්ඩ ආනයනය වෙනකොට මුදල් වෙනුවට භාණ්ඩ ආනයනය කරනකොට අපේ balance of payment එකේදී මූල්‍යමය වටිනාකම නැහැ. ඒකෙන්ද balance of payment එකේ තියෙන deficit අපි මේ භාණ්ඩ ආනයනය කිරීම හින්දා අපිට ගෙවිය යුතු මුදල කියන එක අපිට නැති වෙනවා. ඉතින් ඒකින්ද මේ රටවල මේ
balance of payment ඒ කියන්නේ ගෙවුම් ශේෂ හිඟියනුත් මේකෙන් වළක්වා ගන්න පුළුවන් වෙනවා. right? ඊගාව එක තමයි tolling. ඒක අපි සිංහලෙන් කරමු. කුලිය නිෂ්පාදනය. tolling කියන්නේ කුලිය නිෂ්පාදනය. දැන් ඔය පැරණි සෝවියට් සංගමයට ප්‍රදේශවල සිට නිෂ්පාදකයන් වෙන අයට ඒ නිෂ්පාදනයන් මුද්‍රව්‍ය ගැනීම සඳහා අවශ්‍ය විදේශී විනිමය නැතිවමින් තම ගන්න සේවය. එම නිසා එහිදී සැපයුම් කරුවෙකු තමා විසින්ම අමුද්‍රව්‍ය ඒ කියන්නේ ලෝහ කුට්ටි සපයලා ඒ කියන්නේ නිමි භාණ්ඩයක් බවට ලෝහ නල බවට පත් කිරීමට අවශ්‍ය දැන් මේක ඔයගොල්ලෝ මේක කියවන්න මම මේකට ඊට ලේසි මම කියලා දෙන්නම්. දැන් මෙතෙන්දී ගොඩක් ඔය පැරණි සෝවියට් සංගමයට අයත් ප්‍රදේශවලට නිෂ්පාදනය අමුද්‍රව්‍ය ලබා ගන්න විදේශ විනිමය නැහැ. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මේ ඒ වෙනුවට අමුද්‍රව්‍ය අර ලෝහ කුට්ටි හරිද දැන් ලෝහ කුට්ටි ඒ අමුද්‍රව්‍ය ඒගොල්ලෝ සපයලා නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත ශාලා ඒගොල්ලෝ කුලියට ගන්නවා. කුලියට අරගෙන ඊට පස්සේ දැන් ලෝහ කුට්ටි වලින් හීනි ලෝහ වලට හදාගන්න ඒ කර්මාන්ත ශාලා හදාගෙන ඊට පස්සේ අවසන් ගනුදෙනු කරුවෙකු ඒවා විකුණුම් කරගෙන මුදල් වල ලබා ගන්න. මෙහිදී සැපයුම් කරු කර්මාන්ත ශාලාව තුළ එම භාණ්ඩ නිපදවා නිමවන තුරු අමුද්‍රව්‍ය වල අයිතිය තමා වෙතම තියාගන්නවා. මේ ගිවිසුම්ගත නිෂ්පාදනයට සමාන වෙයි. එහිදී අන්තරාත්කරු අමුද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් සපයයි. මෙන්න මේකට උදාහරණයක් මට මේක කියන එකට උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගලන්ට මතකද මතක නැහැ දෙමළ පෙන්න මතකදී 1970 ගණන් වලදී නමුත් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ අතුරුගිරිය ඔරුවල ඇත්තටම මගේ ගෙද පරණ එහා පැත්තේ තියෙනවා ඔරුවල වාහන සංස්ථාව. අහලා තියෙනවද? ඔරුවල වාහන සංස්ථාව අහලා තියෙනවද? ඔරුවල සංස්ථාව කියලා එකක්. ඔව් සර්. දැන් තියෙන ලන්ලෝ කියලා තියෙන ළඟා තියෙනවානේ. අන්නේ ඔරුවල වාහන සංස්ථාවේදී ඇත්තම 1970 ගණන් වල තමයි යෝග අපිට ලැබුණේ රුසියාවේ ආධාරයක් වශයෙන්. මිසිස් බර්නායක මැදිරියට රුසියාවෙන් ලැබුණ ත්‍යාගයක්. මොකද ඇත්තටම අපේ ලාභයි ලේබර් ලාභයි රටටත් දැන් ඒ ෆැක්ටරි එක දුන්නා. දීලා මේ ඒගොල්ලෝ අමුද්‍රව්‍ය ලෝහ කුටි මෙහාට එවුවා. ඒවලා ඒ ලෝහ කුටි වලින් මේ කම්බි හැදුවා. වාහන කම්බි හදලා විකුණනවා. විකුණුවාට පස්සේ අර ලෝහ කුටි වල මුදල ඒගොල්ලෝ ලබා ගන්නවා. ඒක සම්පූර්ණයෙන් මේක දැන් අපි රටට දුන්නා මේ ෆැක්ටරි එක. ඒ ෆැක්ටරි එක දීලා අවුරුදු 10ක් විතර වෙනකම් මේ විදිහට ගියා. ආදායම අරගොල්ලෝ ගත්තා. අරගෙන රෂියන්ස් තමයි එක්කම ඇවිල්ලා මේ ප්ලේන් කරලා හැදුවේ. ඒ ගත්ත මේ අන්තිමට අපේ රටට මොකද වුනේ? රටට ලොකු ආදායමක් ලැබුණා. රැකී ආරක්ෂා ප්‍රශ්නේ විසඳුණා. අවුරුදු 10කට පස්සේ මේ වාහන සංස්ථාව රජයේ දීපලක් බවට පත් වුණා. ඊට පස්සේ මොකද කළේ? ඊගාට ආපු ආණ්ඩු ඒවා වික්කා.
කොරියන් කාර්යයක් ගත්තා, ජපානයක් ගත්තා. දැන් ඉන්නේ ඉන්දියන් සමාගමක් එක්ක ලෝකල් එකනෙක් අර ලොකු ඉතානද කොහෙද කියලා නම් එතුව හැමතිස්සෙම පුවත් නවන්නෙක් ඉන්නේ. අනේ මනුස්සයා තමයි දැන් ඒක කරන්නේ. හරි. එතෙන්දී දැන් ඉතින් මේ කියන්නේ වෙනම මේක. දැන් අර ටොලින් සිස්ටම් එකට යන්නේ නැහැ. කලින් ගියේ ටොලින් සිස්ටම් එකට. හරි. ඊගොල්ල බාණ්ඩ හුවමාරු බාට සිස්ටම් එක. බාට සිස්ටම් එක හරි දෙන්නේ සබඳ. ඔගොල්ලෝ දිනවා. ලෝකෙ මුල් භාවිතය ඇති වෙයි ඉස්සලා එතකොට බාණ්ඩ හුවමාරු ආර්ථිකය. ඒ බාණ්ඩ හුවමාරු ආර්ථිකය තමයි මේ ප්‍රතිවේලඳමේ බාණ්ඩ හුවමාරු කියලා කියන්නේ. මේදී බාණ්ඩ හුවමාරු වන්නේ තවත් බාණ්ඩයක් එක්ක. අපේ සඳහා යොමු වන්නේ ආය ලබන බාණ්ඩ හෝ සේවාවක් වගේ. right ඉතින් ඒක සමගින් ගලයන් වර දෙක ආරම්භ කරනවා. තාම අරල ක්‍රමේදී කිසිදු දල් හුවමාරුවක් නැහැ. right කෙසේවත් ප්‍රායෝගිකව ප්‍රධාන අපනයනය නිකුත්කරණය හුවමාරු කරට ගන්නා ලද බාණ්ඩ විකිණි ප්‍රමාණවත් මුදලක් ඉපයූ ඔසුවයි. මේක සාමාන්‍යයෙන් ලෝකේ දැනුත් සුලභව තියෙන දෙයක්. විශේෂයෙන්ම කෙලිම කියන්නේ බාණ්ඩ වෙනුවට තවත් බාණ්ඩකින් ඒකේ වටිනාකම ගෙවනවා. ඒක තමයි වෙන්නේ. right ආපසු ගැනුම් කියන්නේ බයිබෑක්. buybacks deal. Buybacks deals වල වෙන්නේ it's a form of barter. මේකත් barter වගේම තමයි. හැබැයි ගොඩක් මේ ඊස්ටර්න් යුරෝපේ නැගෙනහිර යුරෝපීය රටවල තමයි මේ ක්‍රමය භාවිතා වෙන්නේ. දුප්පත් රටවල. Suppliers of capital goods agree to be paid by the future output of the factory they are supplying. මෙන්න මේ වගේ. මේදී ප්‍රධාන යන්ත්‍රෝපකරණ උපකරණ සැපයුම් කරුවන්ට ගෙවන්න මේ කොහොමද කරන්නේ? රසායනික කර්මාන්ත ශාලාවක යන්ත්‍රෝපකරණ අපනයන්නේ කරන්නේ. එම කර්මාන්ත ශාලාවේ නිමයමේ කොටසක් තම අපනයන වලට මුදල් ලෙස ලබා ගන්න කැමති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ICI company එක International Chemical Industries. ICI company එකේ ෆැක්ටරි එකක් තියෙනවා. දැන් ඉතින්දී ඒක ෆැක්ටරි එකේ මේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒක රටකින් ගන්නවා. ගත්තාම අපි සල්ලි ගෙවන්න ඕන. අපි සල්ලි වෙනුවට අපි ගෙවන්නේ අර ෆැක්ටරි එකෙන් දැන් තීන්ත නිෂ්පාදනය කරනවා. අපි ඒක ගෙවනවා තීන්ත වලින්. ඒක ගෙවුවම මේ අර ඒ මුදල් වෙනුවට තව බාණ්ඩ ලවාගෙන ඉන්නවා. ඒතර අර අමුද්‍රව්‍ය සැපයුම් කරපු රටේ ඒකට ඒගොල්ලන් තීන්ත වල අවස්ථාවේට අර තීන්ත ඒගොල්ලෝ භාවිතා කරනවා. buybacks මාරු වෙලාම කියන ෂොප් කරනවා. දැන් ෂොපින් වලදී වෙන්නේ මෙන්න මේකයි මේ දිගු කාලීන ද්විපාර්ශ්වික වෙළඳ කිවිසුම් වල සමහර වෙලාවට අසමතුලිතතාවයක්
එක් රටකට වඩා අනෙක් රටට වාසි සහගත වෙළඳ විශේෂ ඒක රාශිය වෙනවා. උදාහරණ වශයෙන් බ්‍රසීලියට පෝලන්තය සමග වෙළඳ විශේෂයක් තියෙනවා. බ්‍රසීලියට පෝලන්තයත් එක්ක වෙළඳ විශේෂයක් තියෙනවා. වාසිදායක වෙළඳ විශේෂයක් තියෙනවා. එම වැඩිපුර ප්‍රමාණය තුන්වෙනි රටක් විසින් ගන්න පුළුවන්. දැන් බ්‍රසීලිය පෝලන්තයත් එක්ක බිස්නස් කරලා අපිට සීනි යවුවාම ඒගොල්ලන්ට හොඳ වෙළඳ විශේෂයක් තියෙනවා. ෆේවරබල් වෙළඳ විශේෂයක් තියෙනවා. එතකොට ඒ වෙළඳ විශේෂය ඒගොල්ලන්ට පුළුවන් සෙට් ඔෆ් කරන්න ආපහු පෝලන්තයට කරන්නේ නැහැ. දැන් පෝලන්තයෙන් ගත්තේවට දීලා තව වෙලිපුර වෙළඳ විශේෂයක් තියෙනවනේ. එයා එංගලන්තයෙන් ගන්න බඩු වලට ඒක සෙට් ඔෆ් කරනවා. ස්වොප් කරනවා. එයා එංගලන්තයෙන් ගන්න ඒවට එංගලන්තයෙන් හෝ වෙන රටකට කරන ලබන අපනෑන වලින් පියවන්න පුළුවන්. මෙවැනි ගනුදෙනු අපි කියනවා ස්විච් ඔර් ස්වොප් ගනුදෙනු කියලා අපි කියනවා. ස්විච් ඔර් ස්වොප් ගනුදෙනු කියලා කියනවා. රයිට්. දැන් ගොඩක් වෙලාට මේ ස්විච් ඒවා වෙන්නේ මේ ඩොකියුමන්ට්ස් වල තමයි ඩොකියුමන්ට්ස් චේන්ජ් කරලා අපි ඒක එහෙමම අනිත් රටට යවනවා. මේ දැන් බැලුවහම ප්‍රතිවෙළඳාම කියන සම්පූර්ණම concept එක මේක ඔයගොල්ලෝ කියවලා බලන්න ටිකක් ඇත්තටම ඕගලන්ට කරන්න මේ ඕන කරන කියවන ඕන කෙනෙක්ට ටිකක් අප්සෙට් වෙනවා. අප්සෙට් යන්නේ මේ හයම එකට සමානයි. එතන ලොකු ප්‍රශ්නයක් එනවා ඔයගලන්ට. දැන් මේකත් මේ වගේ නේද? මේකත් මේ වගේ නේද? නමුත් පුඩු වෙනස්කම් එතකොට මම දන්නේ සාමාන්‍ය ප්‍රශ්න එන්නේ නැහැ මේ හය විස්තර කරන්න. අමාරුද මේගොල්ලෝ කියනවා ප්‍රතිවෙළඳාම කියන්නේ කියනවා එකක් විස්තර කරන්න. බාහිර ලෝමාරු ක්‍රමයේ මොන්නේ වගේ දෙයක් විස්තර කරලා දෙන්න පුළුවන්. right? ඊගාවට තියෙන එක ශ්‍රී ලංකා අපනයන සංවර්ධන බැංකුව. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් බෝඩ් එහෙම නැත්නම් බැංකුව. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා තමයි යන්න ඕනේ. අපනයන සංවර්ධන මණ්ඩලය. බැංකුව නෙවෙයි අපි EDB කියලා ඔයාලා අහලා තියෙනවනේ EDB එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා. EDB එක කියන්නේ මේ ලංකාවේ අපනයනකරුවන්ට වෙනුවෙන් සේවා සපයන ආයතනයක්. මේගොල්ලෝ කරන්නේ අපේ තියෙන එක්ස්පෝර්ටර්ස්ලට අවශ්‍ය සහයෝගය දෙනවා ඒගොල්ලන්ගේ එක්ස්පෝර්ට් දියුණු කරගන්න. දැන් ඇත්තටම මේ වගේ කාලෙක ලංකාවේ ආර්ථිකයට ඉතාමත්ම වැදගත්ම ආයතනයක්. ඒකින්ද සමහර විටක මේවා අහන්නත් පුළුවන්. මේ කාලේ අවස්ථාවේ ඉන්න. right? මේ විසින් සපයන සේවාවන් අපි සේවාවන් අතර ප්‍රධාන දේ තමයි කරවන්න මූල්‍යමය වශයෙන් මේගොල්ලෝ මුක්ති කරන්නේ. මේගොල්ලෝ කරන්නේ මේක අන්කෝ නෙමෙයි. මේක මණ්ඩලය. මේගොල්ලෝ කරන්නේ මඟ පෙන්වීමක් කිරීම පමණයි. ගයිඩ්ලයින්ස් තමයි දෙන්නේ. right? එතකොට මේගොල්ලෝ සපයන සේවාවන් අතර අපිට ගන්න පුළුවන් මඟ පෙන්වීම සහ තොරතුරු අවශ්‍ය කරන අපනයනකරුවන්ට උපදේශාත්මක සේවාවක්. ඒක එකක්. තව එකක් තමයි නිෂ්පාදකයන් හෝ උපනයනකරුවන්ගේ සංවිධාන. අදාළ පෞද්ගලික හා රාජ්‍ය ආයතන අරමුදල් සපයන විදේශ ආයතන සම්බන්ධ කරගත් අලෙවි ප්‍රවර්ධන සංවර්ධන වැඩපිළිවෙල. තව එකක් තමයි
අපනයනකරුවන්ට ඔවුන්ගේ දුක් ගැනවිලි ප්‍රකාශ කර විසඳුම් ලබා ගැනීම සඳහා අවස්ථාවක් සල්සා ඇති අපනයනකරුවන්ගේ පොදු රැස්වීම කරන්න. ඒනේ අපි common forum. It's a common forum for the exporters, for them to discuss their grievances, to discuss their grievances and to come to an agreement. Right? ඒගාවට විශේෂිත වෙළඳපොළවලට විශේෂිත නිෂ්පාදන සඳහා පුහුණු පාඨමාලා සම්මන්ත්‍රණ පැවැත්වීම. අපි හිතුවොත් සමහර වෙලාවට සමහර රටවලට හොඳ මාකට් එකක් තියෙනවා. මේ මාකට් එකට තිබ්බට ඒ රටට ඒ බඩු අවශ්‍ය වෙන්නේ යම්කිසි ප්‍රමිතියකට අනුකූලව. අපි කරන විදිහට කරලා හරියන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අපනයනකරුවන්ට පුහුණු පාඨමාලා සැසි පවත්වලා ඒ භාණ්ඩ හරියාකාර නිෂ්පාදනය කරලා යවන්න මේ අවශ්‍ය දැනුම ලබා දෙන්න ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සුක වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු cherry tomatoes. අර cherries වගේ තියෙන පොඩි තක්කාලි, එහෙම නැත්නම් ලොකු තක්කාලි, tomatoes, gherkin, අපි පිටරටවල පිපිඤ්ඤා අපි පාවිච්චි කළාට එහෙ පිටරටවල පාවිච්චි කරන්නේ හරි අඩුයි. දකින්නත් නෑ සමහරවිට සුපර් මාකට් එකේ පිපිඤ්ඤා ගෙඩියක් දකින්න නෑ. එහෙ තියෙන්නේ ඔක්කොම අපිට මෙහෙ දකින්න අමාරු gherkin. gherkin නෑ මෙහෙ ගණන්නේ. නමුත් ඒ රටවල ඒගොල්ලන්ට තියෙන ඔක්කොම gherkin තියෙන්නේ. එතකොට අපි හිතමු එක්ස්පෝර්ට් කරනවා gherkin. ඒකම අපි එක්ස්පෝර්ට් කරනවා tomatoes. එක්ස්පෝර්ට් කරනකොට මේ එක්ස්පෝර්ට් මේගොල්ලන් පුහුණු සෙල්ස් තියලා උගන්වන්න ඕන කොහොමද මේගොල්ලෝ පළදාව ගන්න ඕනේ, ඊගාවට කොහොමද මේගොල්ලෝ මේක එක්ස්පෝර්ට් කරන්න ඒ පැකින් කරන්න ඕනේ. එක තක්කලි ගෙඩියක්වත් නරක් වුණොත් ඉවරයි. එක තක්කලි ගෙඩියක් නරක් වුණොත් මොකද වෙන්නේ? තක්කලි ගෝණියකට දැන් ගෝණියක දාලා යනකොට එක තක්කලි ගෙඩියක් නරක් වුණා සවුත් වුණොත් ඒන බැක්ටීරියා එක දෙකින් දෙකටම අනිත් ඒවාට ගිහිල්ලා ඔක්කොම ටික ගෝණියම වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් කළාම පාඩුයි අපිට. ඉතින් අපි කරන්න ඕනේ පුළුවන් තරම් ඒවා බේරගෙන කටයුතු සිද්ධ කිරීම. ඉතින් ඒකට අපි ට්‍රේන් කරලා මිනිස්සුන් හදන්න ඕන. ස්පෙෂල් පැකින් බොක්සස් භාවිතා කරන්න කියලා කියන්න ඕන. මේ රිජිෆෝම් බොක්සස් වගේ ඒ වගේ තියෙනවා. දැන් මඤ්ඤොක්ක බලන්න මඤ්ඤොක්ක අපේ ලංකාවේ මඤ්ඤොක්ක අපිට මේ පහුගිය කාලේ කිලෝ එක 60ට 70ට තිබුණා. කිලෝ 200ට ගියා මඤ්ඤොක්ක. නමුත් ලංකාවේ මෙච්චර මඤ්ඤොක්ක තියෙනවා රටේ අය අපිට එක්ස්පෝර්ට් කරන්න බැරි. අපි කරනවා. අපි මඤ්ඤොක්ක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. හැබැයි මඤ්ඤොක්ක එක්ස්පෝර්ට් කරද්දී නිකම්ම මේ කාණ බෑද මම දන්නවා හොඳටම මගේ මම ආසාවට මම වගාවක් කරනවා අක්කරේ විතරගේ මඤ්ඤොක්ක වගාවක් කරනවා මේ තියෙන වෙලාවට ආසාවට දෙතින්දී අපිට මාකට් එකට මෙහෙ මාකට් එකට රුපියල් 30ටවත් ඔය මඤ්ඤොක්ක තියෙන කාලෙට මඤ්ඤොක්ක අල බහිනකොට අපිට විකුණ ගන්න බෑ මේ මාකට් එකේ. නමුත් මට එක්ස්පෝර්ට් මාකට් එකට කිලෝ එක 60කට දෙන්න පුළුවන්. ඒ වගේ ඩබල් දෙන්න පුළුවන්. නමුත් ඒක දෙන්නකොට එක අලයක්වත් පළුදු වෙලා තුවාල වෙලා තියෙන්න බෑ. තියෙන්න තහනම්. එක අලයක්වත් තුවාල වෙලා පළුදු වෙලා තියෙන්න බෑ. ඉතින් ඒවා කොහොමද කරන්නේ? අපි
අපිට ගන්නනවා ඒගොල්ලෝ ඇවිල්ලා. කොහොමද අපලා අලේ වෙන් කරගන්නේ? වෙන් කරගෙන ඊට පස්සේ කොහොමද අපි ඒකට වීකුඩු වල අපි ඒක තවරලා කොහොමද ඒ කම්පැනි එකට දෙන්නේ? ඒ ඔක්කොම ගන්නවා. ඊළඟට එක්ස්පෝර්ට් කරන කම්පැනි එක ඒගොල්ලෝ වෙනම විදිහට ඒවා හදලා යවනවා. right? එතකොට ඒ වගේ හරියම වැදගත් මේ ක්‍රම උගන්වලා පුහුණු පාඨමාලා සම්බන්ධන පවත්වලා කරන එක. ඊගවට අපනයන ආනයන මෙහෙයුම් ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණු වැඩ පිළිවෙල පවත්වනවා. එතකොට ඒ නිෂ්පාදනය පිළිබඳ කරුණු පිළිබඳ වීඩියෝ චිත්‍රපට ඒ වගේම තොරතුරු ලබා දෙන්න එක්ස්පෝ නිවුස් බිස්නස් ලින්ක් වගේ සංග්‍රහ ප්‍රකාශන පත් කරනවා. right? ඒකම කම්පියුටර් Google එකේ වදින trade stat MNS Comtrade data star වගේ ජාත්‍යන්තර දත්ත පදනම් වලට online access ලබා දෙනවා. මේ online access ලබා දුන්නාට පස්සේ අපිට පුළුවන් අපේ දැන් ඉන්න පරම්පරාවට පුළුවන් ඒවා ගිහලා බලලා හොඳ බයර්ස්ලා හොඳ සෙලර්ස්ලා හොයාගෙන ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන්. ඒවට ඒ අවශ්‍ය දේවල් කරන්නේ මේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක. ඔයගොල්ලෝ පුතේ ඇහෙනවද? ඔව් සර්. ඇහෙනවද? ඔව්. මොකද මේ වහිනවා හයියෙන් සමහරට වෙනස් වෙන්න පුළුවන් රිසෙප්ෂන් එක එහෙම වුණොත් මතක් කරලා කෙනෙක් කතා කරලා කියන්න. එහෙම නැත්නම් කෝල් කරලා කියන්න. ඊටමත් මගේ නම්බර් එක උඹ ගාව තියෙන්නේ. කවුරු කෙනෙක් කෝල් කරලා කියන්න ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය එක එක්සිබිෂන්ස් වලට අපි එක්කන් යන්න මේ එක්ස්පෝර්ටර්ස් ලව අරන් ගිහලා ඒවල එහෙපැත්ත කට්ටිය අඳුරලා දීලා ඒ බයර්ස් අඳුරලා දීලා ඒ සම්බන්ධතාවල් ඇති කරගන්න මේ EDB එකෙන් උදව් කරනවා. ඒ වගේම එක ට්‍රේඩ් ෆෙයර්ස් වලට අපේ කට්ටිය එක්කගෙන යනවා. එතන ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ කන්ටැක්ට්ස් බිල්ඩ් අප් කරගන්න උදව් කරනවා. තියෙනවා ජර්මන් ට්‍රේඩ් ෆෙයර් එක තියෙනවා. ඩුබායි වල ට්‍රේඩ් ෆෙයර් එක තව මාස දෙකකින් පටන් ගන්නවා. නොවැම්බර් වල බීජිං වල ට්‍රේඩ් ෆෙයර් එක. ඒ වගේ තැන් වලට ගිහිල්ලා අපි ඩිස්ප්ලේ කරලා ගත්තාම අපේ භාණ්ඩ වලට අපිට ගන්න පුළුවන්. යම්සි මිලක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා දැන් කොහොමද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. මීට කලින් නම් මම දැන් අවුරුදු 15 කට කලින් මම පිටරට ඉන්න කාලේ මම දැක්කා ඔය ට්‍රේඩ් ෆෙයර්ස් වලට මෙහෙන් අරන් ගිහිල්ලා ඔය අරන් ගිහලා මිනිස්සුන් අතාරිනවා. ඒ මිනිස්සු අන්නතරයි මේ නිෂ්පාදකයන්ට ඉංග්‍රීසි බෑ. එතකොට ඒක ඊළඟ කතා බහ කරගන්න බෑ. අර EDB එකේ කට්ටිය දව් කරන්න ඕන. එහෙම දවුකුත් නෑ. ඉතින් අන්තිමට කිසිම තේරුම නැති වැඩ. EDB එකෙන් කියලා සල්පිරි දානවා. ඩුබායි මේ ග්ලෝබල් එකම මේ world famous සල්පිල තියෙනවනේ නොවැම්බර් අන්තිමට පටන් ගන්නට පස්සේ ජනවාරි අන්තිම වෙනකන් එතකොට ගෝල් ෆෙයර් එක අපි ඒතකොට ඒ වගේ වට ලංකාවෙන් ගිය දාන්නේ අපේ ඉතින් කියන්නේ ලංකාවේ කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ නැද්ද? මොකද ඒකට දාලා තින්නේ මේ අපේ CW එකේ තියෙන අඩියම් සුදුළු උණු ඒ හාල්මැස් කරවල අට කරවල වෙලිච්ච දාලා ඒ රටවල විකුණන්න බෑ. right? දැන් ඩුබායි වලින් තමයි හොඳම කරවල තියෙන්නේ. ඒ අපි සමහර දාලා ඕඩර් වෙනකොට අපි අරන් යනවා කරවල අලි විශාල කට්ට කූරියෙක්ම ගන්න පුළුවන් 2010කට 2010 කියන රුපියල් 300කට 350කට කිලෝ 6ක 7ක කූරිය.
මේ කිලෝ එකක් රුපියල් 2000යි 3000යි. ඉතින් මේ වගේ රටකට අපි මේ අට කරවලේ හාල්මන්සේ දාලා ඒව විකුණ ගන්න පුළුවන්ද? විහිළු. ඉතින් මේ වගේ දේවල් තමයි අපේ EDP එක කරන්නේ. දැන් මොනවද මොනනම් දන්නේ නැහැ. එතකොට යටිතල පහසුකම් සහ නිෂ්පාදන වලට අදාළව අපේ යන කරුණු තියෙන ගැටලු නිරාකරණය කරන්න සහභාගී වෙනවා. වගේ දෙබෙතන දීලා තියෙන මාතෘකාවල කරන සේවාවන් කියලා ඒ සේවාවන් ටික කතා කරලා බලන්න. ජෝල බලන්න. හරි. සංවර්ධන මණ්ඩලයේ මූලික කාර්යභාරය පාත සඳහන් දේවල් ඇතුළත් වෙනවා. මේකත් ඔයගොල්ලෝ කියවන්න මම තේරුම් කරන්න අවශ්‍යතාවය නැහැ. සම්පූර්ණයෙන්ම තියෙනවා රෙඩි මැටීරියල් එක. මම මේක දැම්මේ උගන්ට මේවා කියවන්න ඔයගොල්ලෝ ගන්නෙ නැති හින්දා. ඔයගොල්ලෝ මේවා හොයාගෙන ගිහලා කියවන්න නැති හින්දා තමයි මේ දුන්නේ. නැත්තම් පිටර වල එකින් එක කියන්න අවශ්‍යතාවයක් නැහැ. කැම්පස් වල නම් ගෙලින්ම අපි කියනවා මෙන්න EDP එකේ කාර්යභාරයන් මේ ටිකයි කතා කළා ඔයගොල්ලෝ හොයාගෙන රීඩ් කරන්න කියලා. right එහෙම නැතුව තමයි මම මේ විස්තරය ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. right ඊගාව එක අපි කරමු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය. මේකට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? Investment board. Yeah. ශ්‍රී ලංකා board of investment. ඒක කෙටියෙන් හඳුන්වන්න කොහමද? EDB එක අපි කොහොනේ? අරගේ අපේ යන සංවර්ධන මණ්ඩලයේ EDB කියන වගේ board of investment එක කොහොමද හඳුන්වන්නේ? BOI. BOI. උගන්වන්නේ බහින්නේ BOI කියලා නෑ එන්නේ. හරිද? දැන් BOI එක ඇවිල්ලා රජයේ දැන් ඔය EDB එකත් 1977 මිසර් ජයජාවතන බලයට ආවම තමයි පටන් ගත්තේ. ඊගාට 77 ඇවිල්ලා 78 තමයි එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක ආරම්භ කළේ. හරි අපි ඒක ආරම්භ කළේ 1978. ඒ 78ෙම තමයි BOI එකත් ආරම්භ වුණේ. උපාලි විජයවර්ධන මහත්මයා දැන් අතුරුදහන් වෙලා ඉන්න එතුමා තමයි මේ පළවෙනිම BOI එකේ සභාපති. රජයේ උපාය මාර්ගික ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයට එම අනතේ 17 වෙනි ප්‍රතිපාදනය ඇත්තේ විශේෂිත සුදුසුකම් සපුරාලන සමාගම් සඳහා විශේෂ දිරිදීමන ප්‍රදානය කිරීමේ බලය තියෙනවා. සහන දිරිදීමන කොයි විදිහට වෙන්න ඕන කියලා මේක අපි දින්නේ හඳුනාගත්ත කම්පැනිස් වලට. හඳුනාගත්ත කම්පැනිස් වලට තමයි මේක අපි දින්නේ BOI යටතේ අර මේ දේවල්. ඒ ලොකු ෆැසිලිටිස් එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන් ටැක්ස් ෆ්‍රී බිස්නස් කරගෙන යන්න. සමහර මුලදී අවුරුදු 12ක් දුන්නා. දැන් ඒක අඩු කරලා තියෙනවා. දැන් සමහරලාට අවුරුදු 5 තියෙනවා, අවුරුදු 7 තියෙනවා. ඒ කම්පැනි එකේ හැටියට ඒ දිරිදීමනාවල් දෙනවා. right ගොඩක් වෙලාවට මෙන්න මේකට වැඩ කරන්න වෙන්නේ BOI කම්පැනි එකක් කියලා කියන්නේ ලංකාවේ ඕනෑම නිෂ්පාදනයකට බලපාන නීති රීති වලට
අනුකූල නොවන ඒවයින් නිදහස් ව්‍යාපාරයක් තමයි BOI කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ යම් යම් නීති කීපයක් තියෙනවා. ඒ නීති වලට අදාළව තමයි ඕනම බිස්නස් එකක්. එකක් තමයි දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනත. ඉන්කම් ටැක්ස්. ඒක ආඥා පනත. කස්ටම් ඕඩිනන්ස් එක. විනිමය පාලන පනත. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක. සහ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ආනයන අපනයන පාලන පනත. ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඇක්ට් එක. ඔය ටිකෙන් තමයි ලංකාවේ ඔක්කොම බිස්නස් ටික පරිපාලනය වෙනවා කියන්නේ. ඇයි දේශීය ආදාය පනත තියෙන හින්දා නේද අපි ටැක්ස් එක ගන්නේ. අවුරුද්දක් ගානේ ඉන්කම් ටැක්ස් ගන්නවානේ. අවුරුද්දක් ගානේ අපි ඉන්කම් ටැක්ස් ගන්නවා. ඒක ලංකාවට අඩු ගේනකොට ලංකාවෙන් අඩු යවනකොට අපිට රේගු ගාස්තු වෙනවා. රේගු බදු ගෙවන්න වෙනවා. කස්ටම් ඩියුටිස් ගෙවන්න වෙනවා. හරිද? දැන් එතකොට බැරිලාවත් අදාළ නැත්නම් ඒ පනතෙන් නිදහස් කරලා තියෙනවා නම් මේ කම්පැනිස් එහෙනම් අපිට බදු ගෙවන්න ආනයන අපිට බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකම දේශීය ආදායම් පනතෙන් අපි ඒව නිදහස් කරලා තියෙනවා නම් අවුරුදු 5කට 10කට 12කට 15කට එහෙනම් ඒකට ඒ කාල ප්‍රමාණෙදී ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනෙත් නැහැ. ඉන්සෙන්ටිව්ස් දෙනවා. ඊළඟ විනිමය පාලන ලංකාවට ගෙන ඕනම පාණ්ඩයක් සඳහා කන්ට්‍රෝල්ස් දෙනවා. ඒ කන්ට්‍රෝල් කරන්නේ විනිමය පාලන එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකේ. නමුත් මේ කම්පැනිස් BOI කම්පැනිස් ඒකිනු නිදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනම භාණ්ඩයක් ගේන්න පුළුවන් එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකේ පටහැනිව. වාහනයක් වුණත් දැන් වාහන ගේන්න බෑනේ. වාහනයක් වුණත් ගේන්න පුළුවන්. ඊගොඩ අන්තිම එක ආනයන අපනයන පනත ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල්. ඉතින් අපි සමහර භාණ්ඩ ගේන්න බෑ ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකයි අනුමැතිය ඕන වෙනවා. ඒ ඔක්කොම මේ හැම පනතක්ම කන්ට්‍රෝල් වෙන ඒවා BOI කම්පැනිස් වලට අපි අයින් කරලා තියෙනවා. BOI කම්පැනිස් වලට අපි අයින් කරලා තියෙනවා. BOI ඒකට ගන්න අරවක් ගෙවන්න ඕනේ නැහැ. BOI විසින් සපයන ලබන සේවාවන් අනුමත ව්‍යවසායන් සඳහා right සාමාන්‍යයෙන් අපි ඉස්ලාම ඇප්ලිකේෂන් එකක් දාලා BOI ස්ටේටස් ලබා ගන්නවා. BOI ස්ටේටස් ලබා ගන්නකොට ඒ සංගවලින් කරගන්න කස්ටමර් කරගන්න ඕන. BOI ඔෆිස් එකෙන් කරන්නේ ඒ සඳහා සුදුසුකම් ඇති අය නිෂ්පාදනය කළා. හරිද? ඒතරේ ගන්න පුළුවන් ඒ තැන් වල ගිහලා මේකේ අනුමැතිය ලබා ගන්න. ඒකට ඉදිරිපත් අදාළ අවස්ථාවන්දී සහන ලබා දෙනවා. දැන් මේගොල්ලෝ BOI කස්ටමර් කෙනෙක් BOI ෆැසිලිටි එකක් ඉල්ලලා දුන්නොත් ඒක ඇගේම ඉවැලුවේට් කරලා ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙනවා. ඊගොඩ ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී උපකාර ලබා දෙනවා. right? ව්‍යාපාර ස්ථාන තේරීම, නිෂ්කාශනය, කර්මාන්ත ගොඩනැගිලි හා අනෙකුත් තාක්ෂණ කටයුතු පිළිබඳ උපදෙස් මේ ඔක්කොම මේ දීලා තිනවා ඒක කරනවා. මේ මාසික වීසා නිකුත් කිරීම සඳහා ආගමන අධිකාරීන්ට නිර්දේශන නිකුත් කිරීම. දැන් මේන ගොඩක් බීරෝ කම්පැනිස් වල සුද්ධෝ ඉන්නවා, ජර්මන් කාරයෝ ඉන්නවා, කොරියන් කාරයෝ ඉන්නවා, ජපාන්යෝ ඉන්නවා, චීනයෝ ඉන්නවා. right? පිටරට ජාතියෝ ඉන්නවා. ඒගොල්ලන්ට වීසා තියෙනවා. ඒතර ඒ වීසා ලබා ගන්න වෙනම ඒ
කාර්යාලය ඇති කරලා ඒවට උදව් කරනවා. රෙසිඩන්ස් වීසා ලබා ගන්න. ඊගාට ප්‍රාග්ධන භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ආනයනය සහ නිමි භාණ්ඩ අපනයනය සඳහා ආනයන අපනයන නිෂ්කාශනය සහ රේගු ප්‍රතිපාටින් සඳහා පාසුකම් සලසලා දෙනවා. Right. මේ පාරිසරික සම්මතයන් norms පිළිබඳ උපදෙස් දීම සහ පාරිසරික අනුමැතියන් ලබා ගැනීමට සඳහා පාසුකම් සැලසීම. මේ එහෙමනම් රතු පස්සල වගේ කේස් ඇති වෙන්න බෑ. ඒ රතු පස්සල ඩිප්‍රොඩක්ට්ස් එකත් BOI කම්පැනි එකක්. right. ඒකට එහෙම ඇති වෙන්න නෑ. එතකොට අවශ්‍ය අවස්ථාවලදී මනා කාර්මික සම්බන්ධතාවයන් ඉන්ඩස්ට්‍රියේෂන් පවත්වා ගැනීම සඳහා සහ සේවක සභා පිටුවීම එම්ප්ලොයි කවුන්සිල්ස් පවත්වා ගැනීම සම්බන්ධව උපකාරී වෙනවා. තමුන්ට ප්‍රශ්න තියෙනවද? ඔය ටික දැන් කියවුවා නේද ඔයගොල්ලෝ? BOI ගැන සා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඊගාවට අපනයන ණය රැගෙන සංස්ථා ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන්. Sri Lanka Export Credit Insurance Corporation ලියාගත්තා ඉංග්‍රීසියෙන්. ඒකට වරහඟට ලියා ගන්න මේ කෙටි නම ස්ලෙසික් වේ. S ඔක්කොම කැපිටල් වලින් ස්ලෙසික්. SLECIC ස්ලෙසික්. right. ශ්‍රී ලංකාවේ සිට අපනයන කරන කට්ටියට සඳහා ශ්‍රී ලංකා අපනයන අනාරක්ෂණ සංස්ථාව මේකත් 1977 ඇක්ටකින් පාර්ලිමේන්තු පනතකින් තමයි මේක ඇති කළේ. මෙතෙන්දී අපනයන කරන්නන් සඳහා යම් කිසි රක්ෂණ ක්‍රමයක් මෙතෙන්දී මේ ඇති කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අපනයන කරන භාණ්ඩ රක්ෂණය කරනවා නේද? අපි භාණ්ඩ රක්ෂණය කරනවා නේද? එහෙනම් මොකද තව රක්ෂණය? අපි භාණ්ඩ රක්ෂණය කරනවා නේද? එහෙනම් මොකද තව රක්ෂණයක්? යන බන්න කවුරු හරි? උගල දන්න දැනුමේ දැනුමේ කියන්න බලන්න. එකක් තමයි භාණ්ඩ අපි අපනයනය කරනවා නම් ඒ භාණ්ඩ වලට අපි ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. අපි දන්නවා ඒක මස්ට් අනිවාර්යයි. ඒ ඉන්ෂුරන්ස් එක ගන්න මොකටද? ඒ ඉන්ෂුරන්ස් එක ගන්න මොකටද? ඒකේ මොනවද රක්ෂණය වෙන්නේ? අපනයන කරන බාඩත අපනයන කරන භාණ්ඩ ඉන්ෂුරන්ස් එක ඉන්නේ. මොනවද මේ ඉන්ෂුරන්ස් එක ඉන්නේ? භාණ්ඩ නැති වුණොත් හරි විනාශ වුණොත් හරි ගෙවන්නේ කියලා. ඒ මොනේ නැත්තම් මුකුත් වෙන්නේ.
එහෙම නම් අපි මේ ස්පෙસિෆික් එකෙන් මොකටද මේ ගන්නෙ? දැන් අතෙන්දී අපි භාණ්ඩවල භාණ්ඩ විනාශ කරලා නේද? ගෙවීම නෑ. ඒක රක්ෂණය වෙන්නේ. අන්න ඒ වගේ දේවල් රක්ෂණය කරා තමයි මේ රෙසික් අපි වෙලා තියෙන්නේ. right? දැන් මේ රෙසික් වලින් අපි තියෙන මේ මොකද ඒක කියන්නේ රක්ෂණ ක්‍රමය රෙසික් රක්ෂණ ක්‍රමය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රී ෂිප්මන්ට් සහ පෝස්ට් ෂිප්මන්ට් වශයෙන්. ඒ කියන්නේ පූර්ව නැවගත කිරීම සහ පශ්චාත් නැවගත කිරීම. එහෙම නැත්නම් පසු නැවගත කිරීම නෑ අපයෝජනා ක්‍රමය. credit guarantee scheme. එහෙම නැත්නම් credit guarantee scheme. එහෙම නැත්නම් post shipment credit guarantee scheme. ඊළඟ මේ ණය යෝජනා ක්‍රම දෙකක් තියෙනවා මේ හිත අපැවීමේ යෝජනා ක්‍රම දෙක අතර තියෙන අපිට ඒකකට කරන්න පුළුවන්. මේ ප්‍රධාන වෙනස්කම් විභාගයට එනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා අපනයන ආරක්ෂණ සංස්ථාවේ ඇති ප්‍රධානම යෝජනා ක්‍රම දෙක මොකක්ද? ඒ දෙක අතර තියෙන සමාන අසමානකම් මොනවද කියලා. Yolaban debatte. ගොඩක් මට කියන්න දෙයක් නැහැ. ඔයාලා කියවල ගන්න පුළුවන්. පූර්ව නැවගත කිරීම සහ පශ්චාත් නැවගත කිරීම අප. යොලබන්. ඒ දෙකේ වෙනස් දැන් මම ඉතින් අහනකොට මට කියන්න පුළුවන්. ඔයාලා පුළුවන් වෙන්න ඕනේ. right? දැන් පූර්ව නැවගත කිරීමේ අප ප්‍රී ෂිප්මන්ට් වලදී අපේ ප්‍රමාණය දැන් මුළු මුදලෙන් මුල අලාභයක් වුණොත් 66යි දෙකක් දෙනවා. දැන් මෙතනදී දෙන්නේ භාණ්ඩ විනාශ වෙනවට නෙමෙයි. භාණ්ඩ විනාශ වෙනවට වෙනම ඉන්ෂුරන්ස් කෝපරේෂන් වගේ ඒවෙන් ගන්න ඕන. මේ බැරිලාව සල්ලි ටික ලැබුණ නැත්තම් තියෙන මොනවද අපිට තියෙන දේවල් තමයි මේකේ තියෙන්නේ. මට මේක මීටර ලේසි ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් ඇත්තටම මොරේ මේක හදාගන්න
ඔයාලා මේකේ පේනවද? වෙනස්. ඔයාලට පේනවද මේ ස්ලයිඩ් එක? පේනවා සර්. පේනවනේ. රයිට්. මම මේකේ මම එක්ස්ප්ලেইন කරන්න ලේසි මට ඇත්තටම සිංහලෙන් කරනකොට මනත් පැටලෙනවා හරියට. දැන් මේකේ එස්ටැබ්ලිෂ් වුණේ 1978 පාර්ලිමේන්තු පනත Act number 15 of 1978. Right? Act number 15 of 1978. දැන් මේකේ අපි ගත්තොත් එහෙම ලොකුත් කරලා ගන්නවා. දැන් මේකේ major activities ඒ කියන්නේ ස්ලිසික් වල තියෙන ප්‍රධානම කාර්යයන් එකක් තමයි pre-shipment credit guarantees නිකුත් කිරීම. ඒ කියන්නේ පූර්ව නැවගත කිරීම ණය පහසුකම් ලබා ගැනීම. මම මේකෙන් මම කියලා දෙන්න. ඔයගොල්ලෝ අර නෝට් එක සිංහලෙන් කියවන්න. කියවුවාට පස්සේ උගන්ට එහෙකට එකක් ගලපගෙන ලස්සනට උත්තරයක් හදාගන්න පුළුවන්. ඊගාවට දෙවෙනි එක තමයි පශ්චාත් post shipment credit guarantees. පශ්චාත් නැවගත කිරීමේ අප එක නිකුත් කිරීම. right? එකක් තමයි export production credit guarantees. අපනෑන භාණ්ඩ පිළිබඳ ගැරන්ටි එකක් තියෙනවා. ඊගාවට issue of export performance guarantees covering ATA Kane system. Excuse me, sir. Kane system එක මේක නම් සිංහල Excuse me, sir. වචනයක් නෑ. ATA Kane. ඔව්. සර් මේකේ තුන්වෙනියට අර ඔව්. කිව්වේ මේ කියන්නේ එක්ස්පෝර්ට් ප්‍රොඩක්ෂන් වලටත් ඉන්ෂුරන්ස් එකක් දෙනවයි කියලාද? ඔය export production trade guarantee. export කියන්නේ මේ production කරන වෙලාවේදී export production එක කරනකොට මොන හරි දෙයක් වුණොත් එහෙම දැන් අර ඉන්ෂුරන්ස් එකෙන් ඒක කව වෙන්නේ නැහනේ නේද? දැන් අර භාණ්ඩ වලට අපි ගන්න ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ගන්න ඉන්ෂුරන්ස් එකට ඒව කව වෙන්නේ නැහැ. right? ඊගාවට export production එක යන අතරේ මොන හරි දෙයක් වුණොත් ඒකත් අපි මෙතෙන්දී කවර් කරනවා. වෙනම තියෙනවා ගැරන්ටිස් වෙනම තියෙන්නේ. right? වෙනම තියෙන්නේ. තව එකක් තමයි ATA Kane system එකක්. ATA Kane system guarantee එකක් කියලා කියන්නේ මේ වගේ දැන් අපි යම්කිසි රටකට අපි තුමු ඩුබායි වල ට්‍රේඩ් ෆෙයාර් එකට එහෙම නැත්නම් බීජිං හරි බීජිං ට්‍රේඩ් ෆෙයාර් එකට චීනේ අපි අරන් යනවා තාමත් වටිනා මැණික් ගන්න. අපි කරනවනේ ඒක. ගොඩක් කට්ටිය මැණික් මුදලාලිලා අපනන කරෝ මැණික් ගන්න අරන් යනවා. මැණික් ගන්න අරන් යනකොට සහ ස්වර්ණාභරණ අරන් යනකොට ඒවා හරි වටිනවා. ඒව වැලියු එකට ටැක්ස් එකක් ගහන්න ඕන එක්ස්පෝර්ට් ටැක්ස් එකක්. එහෙම නේද? එක්ස්පෝර්ට් ටැක්ස් එකක් ගහන්න ඕන. ඉතින් අරන් ගිහලා වික්කේ නැත්තම් ආපහු ලංකාවට ගේන්න ඕන. ලංකාවට ගේනකොට අපි ආපහු ගහනවා ඉම්පෝර්ට් ටැක්ස් එකක්. ඉතින් ටැක්ස් දෙක ගියාට පස්සේ අපිට ලාභයක් නැහැ. සමහරවිට විකිණිච්ච නැති ඒවාට අපි කයිට් වෙන වැඩක් වෙන්නේ. අන්න ඒ වගේ එක්සිබිෂන් එකකට අරන් ගිහිල්ලා ආපහු අරන් එන ක්‍රමයට අරන් යන ඒවට අපි දෙනවා ATA Kane system කියලා. Kanet නෙමෙයි ඒක T silent Kane ATA Kane system එක මේ අරන් යනකොට ඒ කියන්නේ නැවත විකුණා ඉතුරුව නැවත ලංකාවට ගේන සිස්ටම් එකට අරන් යනකොට අර ඔක්කොම අරන් යන භාණ්ඩ වල ලිස්ට් එකක් අරගෙන ඒ ලිස්ට් එකට ඒ වටිනාකමට එකෙන් ගැරන්ටි එකක් ඉෂුව කරනවා. ATA Kane ගැරන්ටි එකක් ඉෂුව කරනවා. ඒ Kane ගැරන්ටි එක ඉෂුව කරාට පස්සේ Kane ගැරන්ටි එකේ ඊට පස්සේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් ඩියුටි ගන්න නැතුව බොට් ටික අරන් යන්න දෙනවා. right? බොට් ටික අරන් යන්න දෙනවා. then when they are bringing back the balance, and now they sell certain goods,
they sell certain goods, and then balance they will bring back to the country. They bring back to the country. So when they are bringing the goods back to the country, when they are bringing the goods back to the country, you don't have to pay taxes again. අර ඒගොල්ලෝ දැන් ගේනකොට අර ලිස්ට් එකට ටික් කරලා බලනවා. අර ලිස්ට් එකට ටික් කරනවා දැන් මොනවද අරන් ගියව මොනවද අඩු. ඒ අඩු ටිකට සල්ලි ලංකාවට එවලා රිසිට් එකක් පෙන්නන්න ඕන සල්ලි ටික රිමිට් කරලා කියලා. ඒ රටේදීම රිමිට් කරන්න ඕන ලංකාවේ අපේ account එකට. ඊට පස්සේ ඉතුරු ටිකට අරගොල්ලෝ ටික් වුණොත් හරියටම සතයක්වත් ඩියුටි දැක්වත් ඩියුටි ගන්න. ඒක තමයි කානේ බැක් කියලා කියන්නේ. ඊගාවට issue of export payment insurance policies. Issue of export payment insurance policy. මෙරලා payment ලැබුණේ නැත්තම් අපි export කළා බඩුත් ගියා payment එක ලැබෙන්නේ. එහෙම වුණොත් කවුද අමාරු වැටෙන්නේ? seller තමයි අමාරු වැටෙන්නේ. seller is at a risk. අන්න ඒකත් cover කරනවා මේ specifically. Right? Seller's risk export trade insurance solution provided by the SESICA. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් අර මේගොල්ලෝ බලනවා ඒ රටවලට යන බඩු වල දැන් රටේ තියෙන අපි හිතමු දැන් මේ දවස්වල ඇෆ්ගනිස්තානේ සිරියාවේ එහාට යනකොට බඩුයි තියෙන රිස්ක් එකයි සාමාන්‍යයෙන් ජපානයට ඇමරිකාවට යනකොට තියෙන රිස්ක් එකයි වෙනස්. අර රටවලට හයි රිස්ක් තියෙනවා. ඉතින් ඒ වගේ රටවලට යනකොට අපි ඇත්තටම රිස්ක් එකක් ගන්න වෙන හින්දා අපි මේ ස්ලෙසික් ගැරන්ටීස් ගන්නවා. right? yes, ඇද මේක අපිට ගන්න පුළුවන් ස්පෙસિෆික් shipment ගන්න නෑ non payment of specific shipment අපිට ඇෆ්ගනිස්තාන්ට යවන බඩු වලට සල්ලි ලැබෙන්නේ අපි ඔක්කොම ඒවට නෙමෙයි. ඒකට අපිට ඒකෙන් කවර් කරගන්න පුළුවන්. ඇමරිකාවට ජපාන්ට යනවා අපිට ෂුවරේට සල්ලි හම්බ වෙනවා. අර වේ තමයි right? ඒ වගේම entreport trade මං කළා අන්තරාල වෙලදාම ඒකෙත් මේ එක කන්ට්‍රි එකකින් නම් තව තුන්වෙනි පාර්ශ්ව එක කන්ට්‍රි එකට බඩු යවනවා. අන්න ඒවත් කවර් වෙනවා මේ ස්ලෙසික් ගැරන්ටි එකෙන් කවර් කරන්න පුළුවන්. right? මේකේ කවර් කරන රිස්ක් තමයි මේ ස්ලෙසික් ගැරන්ටි එකෙන් කවර් කරන රිස්ක් තමයි insolvency of the buyer. දැන් අපි හිතමු ගැනුම් කරු බංකොලොත් වෙලා ගියොත් අපිට සල්ලි ලැබෙන්නේ නැහැ නේ. අන්න එන්නේ එක කව වෙනවා. ඒ වගේම ගැනුම් කරු ඕනට වඩා කාලයක් මේ ගෙවීමට ගත කරනවා නම් protracted default by the buyer. එයා සල්ලි නොදීන්නේ නැහැ. නමුත් මේ මාස ගණන් පරක්කු කර තියන් ඉන්නවා. අන්න ඒ වගේ අවස්ථාවකදී තියෙන අවදානම කව කරන්න පුළුවන්. කව වෙනවා මේ ස්ලෙසික් ගැරන්ටි එකක් ගත්තාම. දැන් බලන්න කොච්චර වටිනවද කියලා. ඊගාට non acceptance by the buyer. අපි collection බිලක් යවලා ඒක buyer accept කළේ නැත්නම් අපි දන්නේ නැහැ මොනවද කරන්න කියලා. එතන මේ වගේ අවස්ථාවකදී බැලලා අරයා ප්‍රතිග්‍රහණය කළේ නැත්නම් බිල ඒකත් ඒ රිස්ක් එකත් අපි මෙතෙන්දී කවර් කරනවා. ඒ වගේම යුද්ධ එතකොට මේ ත්‍රස්තවාදී ක්‍රියාවල් සිවිල් යුද්ධ සිවිල් ආරවුල් දේශපාලන ප්‍රශ්න ඔය ඇෆ්ගනිස්තාන වගේ රටවල තියෙන right terrorist actions natural disaster අපි තුමු සුනාමියකින් එහෙම නැත්නම් ගිනි කඳු විදාරණයකින් damages වුණොත් බයගේ රටේ ඒතර සල්ලි ලැබෙන්නේ නැත්නම් අන්නේ ඒක අපි කවර් කරනවා. ඒ ඔයගොල්ලෝ දැක්කම මම කිව්වා සම්පූර්ණ එක නෙමෙයි
66 ත්‍රෙන් දෙකක් විතර ලැබෙනවා. ඉතින් මුකුත්ම නැති එකේ 66ක් හම්බ වෙන එක කොච්චර ලොකු දෙයක්ද නේද? එතකොට සමහරවිට ජෙනරල් මොරටෝරියම් ඩික්ලයර්ඩ් බයි ද ගවර්න්මන්ට්. දැන් ලංකාවේ ඒක තියෙනවනේ. එකපාරට මේ ගවර්න්මන්ට් එකේ කිව්වා මේ සයිට් එක ගෙවන්නේ පුළුවන් තරම් යූසර්ස් එවන්නේ කියලා. මේ වාහන වලට එහෙම අපි ගෙවන්නේ නැහැ. ජෙනරල් මොරටෝරියම් නැත්නම් නෑ ඒ වගේ ඒවත් අපි හොවා කරනවා. ඊගාවට තමන් අර රටේ කියන්නේ ආනයන කරුක රටේ තියෙන යම් කිසි තහනම් නීති රීති ඒ වගේම දේශපාලනික සහ ආර්ථික අපහසුතාවන් ඒ වගේ දේවල් කවර් කරනවා. දැන් ලංකාවට බඩු එවනකොට ඒ රටවල මේ වගේ ස්ලෙසික් කියලා නෙමේ එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකක් තියෙනවා. ඒ රටවලත් තියෙනවා. ශ්‍රී ලංකා කැලේ විතර නැත්නම් අපනයන ණය රක්ෂණ අධිකාරී තියෙනවා. ඒ අධිකාරීන් වලින් ඒගොල්ලන් කවර් කරලා ගන්න. විශේෂයෙන්ම දැන් ලංකාවට එනකොට ඒගොල්ලෝ කවර් එක ගන්නවා. මොකද අපේ තියෙනවනේ රිස්ක් එක වැඩි. රයිට්. හැබැයි සමහර ඒවා කවර් වෙන්නේ නැහැ. සමහර දේවල් කවර් වෙන්නේ නැහැ. ඒවා තමයි මේ දෙන්න අතර තියෙන යම් ආරවුල් ගැනුම් කරුවේ විකිණුම් කරුවේ අතර තියෙන ආරවුල් ඒ කියන්නේ නිකම්ම ආරවුල් නෙමෙයි. දැන් මේ බඩු වල ක්වොලිටි එක ක්වොන්ටිටි එක හරියට පැක් කරලා නැහැ. අර මේ කියලා තියෙන ප්‍රශ්න අන්න ඒවට අපි උදව් දෙන්නේ නැහැ. ඒවට ගෙවන්නේ නැහැ. ඊගාට causes inherent in the nature of the goods. සමහර භාණ්ඩ තියෙන භාණ්ඩවල විනාශ වෙලා යනවාමයි. භාණ්ඩ වලට ආවේනික දේවල් වෙනවා. විනාශයට තුඩු දෙන්න උනා. අන්න ඒවත් අපි කියවන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි තුමු ලුණු ගත්තොත් එහෙම ලුණු මේ ගෝණි වල දාලා ඩෙක් එකේ නැවේ වටවගෙන ගියොත් එහෙම ලුණු ටික දී වෙලා අතෙන් යනවා. රයිට්. ඒ වගේ දේවල් තියෙනවා. එහෙම නැත්නම් එක්ස්පෝර්ට් එකේ ඔගේ ඒජන්ට් එකෙන් වෙන ඩිෆෝල්ට් එක ඒ ඔක්කොම අපි ගෙවනවා. ඒ වගේම fluctuation in the exchange rate විනිමය අනුපාතකයේ යම් උච්චාවචනය සම්බන්ධව අපි ගෙවීම කරනවා. ඉතින් බලුවාම සෑහෙන්න හොඳයි. එතන policy holders වල කොච්චර benefits තියෙනවද? දැන් තියෙනවා free shipment post shipment සංසන්දනය කරන්න කොහොමද කියලා. දැන් මේක ඔයගොල්ලෝ සිංහලකින් බලන්න පුළුවන්. එතෙන්දී යන වියදම හරි අඩුයි. සාමාන්‍ය ප්‍රීමියම් එක ₹7.15යි. ₹100කට post shipment එකේ නම් ₹7.7යි. ₹100කට ₹7.7යි. ඒක තමයි ප්‍රීමියම් එක. ඉතින් ඒ වගේ ප්‍රීමියම් එක ගෙවලා අරක කවර් කරගන්න එක අත්‍තරම අපිට long term ලාභය. right? දැන් අපි ආපු යන් අර මේකද දැන් මේක උගන්ට ගන්න පුළුවන්. right? ඊට පස්සේ මේ යෝජනා ක්‍රම දෙකේ සමානකම් මොනවද අසමානකම් මොනවද කියලා මම මෙතන දීලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ කරුණා කරලා කියවන්න. සමාන අසමානකම් සමහර වෙලාවට මම මේ දීලා තියෙන්නේ past papers වලින් ගත්ත ප්‍රශ්න වලින් තමයි මම මේක හදලා තියෙන්නේ. ඒකයි මේ cut and paste කරලා තියෙන්නේ. past papers වලින් මේ ගත්තේ. එතකොට ඒගොල්ලෝ අහලා තිනවා යෝජනා ක්‍රම දෙකේ සෙසික් වල යෝජනා ක්‍රම දෙකේ සමානකම් මොනවද කියලා අහලා තියෙනවා. එතකොට අපි මේක උත්තරේ මේ කිරීම දෙන්න. ඕකේ. ඊගාවට
මේක 1970 ගණන් වල නෙමෙයි චෙම්බර් ඔෆ් කොමර්ස් එක පරණම පරණයි. මේක ගොඩාක් කල් ඉඳන් මේක තියෙනවා. සුද්දගේ කාලේ ඉඳන්ම මේ චෙම්බර් ඔෆ් කොමර්ස් කියන එක තිබුණා. right තත්ත්වම non chamber of commerce right දැන් මේක ඇත්තටම පටන් ගත්තේ 1839 ඊගාවට 1895 දී තමයි chamber of Ceylon chamber of commerce කියලා ගත්තා. Ceylon chamber of commerce කියලා 1895 දී මොකද මේවා තිබුණේ සුද්දන්ට සුද්ද මෙහෙ කෝපි වගා කළා ඊට පස්සේ තේ වගා කළා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය දෝ කරගන්න තමයි මේ චේම්බර් ඔෆ් කොමර්ස් වාණිජ්‍ය මණ්ඩල තිබුණේ. දැන් උනත් මේ ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් තාමත් හොඳ සේවාවක් සිද්ධ වෙනවා ආනයන අපනයන කරුවන්ට. right එදින සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඕනම කෙනෙක් EDP එක මේගොල්ලෝ හැම එක්කෙනාම දෙනවන උපදේශන සහ තොරතුරු සේවාව. ඒක ඉතින් කොමන් එකන්නේ. ඊට අමතරව අපේ දැනගන්න ලබා දෙන සේවාවන් මොනවද කියලා තියෙනවා. දැන් විභාගයට ආවොත් ලියන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අර EDP එකයි මේකයි බොහොම ඩියුටිස් එකට වගේ යන්නේ. ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තම සමාජිකයන් වෙනුවෙන් අදාළ පාර්ශ්වවලට කරුණු ඉදිරිපත් කිරීම, වෙළඳාම් පිළිබඳ ප්‍රකාශන නිකුත් කිරීම, right? එතකොට ඉන්බවුන්ඩ් ආවුට්බවුන්ඩ් දූත මණ්ඩල හරහා අපනයන ආයෝජන ප්‍රවර්ධනය කිරීම, පරිගණක තොරතුරු සේවාවක් පවත්වාගෙන යාම, right? මෙරටට පැමිණෙන ව්‍යාපාරිකයන්ට ලංකාවේදී අවශ්‍ය වන සම්බන්ධතා ගොඩනගා දීම, සහාය වීම, right? එතකොට business opportunities ලබා දෙනවා ව්‍යාපාරික අවස්ථාවන්. ඒ වගේම මේගොල්ලෝ කරන ලොකුම දෙයක් තමයි ප්‍රභවස්ථාන සාතිකය. certificate of origin අපි කලින් කතා කරලා තියෙනවානේ. certificate of origin නිකුත් කිරීම කරන්නේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය තමයි ඒක නිකුත් කරන්නේ. ඒකට ව්‍යාපාරික කටයුතු සඳහා විදේශවල සංචාරය කරන සමාජිකයන්ට හඳුනා දීමේ ලිපි නිකුත් කරනවා. අපි තව රටකට ගිහිල්ලා බිස්නස් වලට යනවා නම් ඒ introductory letters අපි ලබා දෙනවා. right? ඒගාවට පොත්පත් සහ පොත්පත් කර්ණය කරන්න නිකුත් කිරීම ලෙන්ඩින් ලයිබ්‍රරි එකක් තියෙනවා. තව වැඩක් දෙයක් තියෙනවා මේක විතරයි ඒක කරන්නේ වාණිජ්‍ය මතභේද. දැන් අපි විශ්ව අතර තියෙන වාණිජ්‍ය මතභේද අඩු කරන්න විනිශ්චය කිරීමට සමනය කරන්න අපිට සේවාවන් පවත්වාගෙන යන්න පුළුවන්. right? ඒක අනිකුත් රටවල වාණිජ්‍ය මණ්ඩල සමග තොරතුරු හුවමාරු කරගන්න එක මේගොල්ලන්ගේ කරන එක. okay මොනාරි මේ කියවන්න විතරයි තියෙන්නේ ඔයගන්ට. ඒවල වැස්ට් කරන්න විතරයි තියෙන්නේ. ඒකට මම අවසාන එක දීලා තියෙනවා. ඒක එන කාලෙකින් ඇවිල්ලා නැහැ. මම දන්නේ නැහැ. මොකද වෙන්නේ කියන එක මේක සිලබස් එකේ තියෙනවා. නමුත් සෑහෙන කාලෙකින් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ විදේශයේ සංචාරය කරන පුද්ගලයන්ගේ මුදල් අවශ්‍යතාවය. travel මේ requirements කොහොමද අපි ලබා දෙන්නේ කියලා. එතෙන්දී අපි දැනගන්න ඕන ලංකාවෙන් කොච්චර සල්ලි අරන් යන්න පුළුවන්ද එළියෙම කෙනෙක් එළියට travel කරනවා නම් කොච්චර අරන් යන්න පුළුවන්ද අපිට. අපේ පාස්පෝර්ට් එකකට සල්ලි කොච්චර අරන් යන්න පුළුවන්ද.
if you are traveling abroad ඩොලර් කීයක් කරන් යන්න පුළුවන්ද කියන්න බලන්න කොච්චර බලන්න ඩොලර් 10000 ඩොලර් 10000ක් තමයි අරන් යන්න පුළුවන් ඒකෙන් කරන්සි නෝට්ස් කොච්චර අරන් යන්න පුළුවන්ද කරන්සි නෝට්ස් අරන් යන්න පුළුවන් ඩොලර් 5000 ඩොලර් 5000 තමයි කරන්සි නෝට්ස් අරන් ඔය මේවා එන්න පුළුවන් මේ අර මල්ටිපල් choice වලට කරපොනවා හරි ඩොලර් 5000 කරන්සි නෝට්ස් අරන් යන්න පුළුවන් හැබැයි ඩොලර් 10000ක් තමයි සම්පූර්ණ එක දැන් මේ දවස්වල හැබැයි මම දන්නේ දැන් වෙනස් වෙලා ඩොලර් තියෙන අමාරුකම් හින්දා නමුත් අපේ රටේ පෞද්ගලික දවස්වල සංචාරණය අන්තිමට නෑනේ ඒකින්ද ඔය ප්‍රශ්නයක් ආවේ නෑ දැන් ඉතින් රට නිවෘත්ත කළාට පස්සේ ඔක පොඩ්ඩක් ඒවි පිටරට යන කට්ටියට හැබැයි එහෙම කිව්වට හැම රටටම යන්න මේක දෙන්නේ නෑ නීතියක් එන ලෝ එකක් වගේ නෑ හැබැයි හැම රටටම අරන් යන්න අපි දෙන්නේ නෑ දැන් උදාහරණයක් වශයෙන් අපි ඉන්දියාවට ගිහලා දවස් දෙකකින් එනවා නම් ඩොලර් 10000ක් අරන් යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා. මේ යා ටිකට් එක බලලා තමයි දෙන්නේ. සිංගප්පූරුවට ගිහිල්ලා දවසෙන් එනවා නම් දවසෙන් එන්න පුළුවන්. ඒකට වීසා එකක් ඕනෙත් නැහැ. එතකොට උදේ ගිහිල්ලා පහුවෙන්දට එනවා. එතකොට ඩොලර් 10000ක් දෙන්නේ නැහැ. එතකොට මේක වාණිජ්‍ය බිස්නස් එකක් නෙවෙන්නේ. මේ දෙන්නේ ට්‍රැවල් කරන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික සංචාර සඳහා. එතකොට අපි මේ ඉතින්දි දෙනකොට බලනවා අපි හැමතිස්සම ට්‍රැවල් කරන්න ඉස්සලා බලන්න ඕන අපි විදේශවල ගත කරන්නේ අවශ්‍ය මුදල් ප්‍රමාණය කොච්චරද ඒ රටවලට අපි සමහරට රටවල් 3-4ක් කවර් කරනවා. එතකොට එක එක විදිහේ මුදල් අවශ්‍ය වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි ඉස්සලාම යනවා ඩුබායි වලට. ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් අපි යනවා ඩුබායි වල දවස් 3ක් විතර වගේ ඉඳලා අපි යනවා ඇමරිකාව වලට. ඇමරිකාවේ ඉන්න සුමානයක්. ඊට පස්සේ කැනඩාවට යනවා. කැනඩාවේ තව සුමානයක් ඉන්නවා. ඉඳලා ලන්ඩන් වලට එනවා. ලන්ඩන් වල තව සුමානයක් ඉඳලා අපි ලංකාවට එනවා. දැන් එහෙමනම් අපි ඔක්කොම සල්ලි ටික 10000ම ඩොලර්ස් වලින් අරන් ගිහලා අපිට පාඩුවේ. මොකද ඩොලර්ස් වලින් අරන් ගිහලා අපි ඒක කන්වර්ට් කළොත් එහෙම ඒක ආපහු රීකන්වර්ට් කරනකොට අනිත් රටට ඒක වැඩක් නැහැ. අපි ඩුබායි වලට නම් කමන්නේ. ඩුබායි වලට ගිහිල්ලා ඒත් අපි ඩිරම්ස් වලට කන්වර්ට් කරනවා. එතන අපි ආපහු ඊගව ලෙග් එකට යනකොට ඇමරිකාව වලට යනකොට අර එහෙට ගිහිල්ලා ඩිරම්ස් වලින් ගෙවන්න බෑ. ඩොලර්ස් වලින් ගෙවන්න ඕනේ. එතකොට අරක බයින් රේට් එකට අපිට ලොස් එකක් එනවා. ඒ වගේම ඇමරිකාවෙන් ඉඳන් කැනඩාවට ගියාම කැනඩියන් ඩොලර්ස් වලින් ගෙවන්න ඕනේ. US ඩොලර්ස් නෙමෙයි. දැන් මම කොච්චර ඒවා අපි ප්ලෑන් කරගන්න ඕන කරලා අපි ගන්න ඕනේ මේ මට ඩොලර්ස් වල මෙච්චර ඕනේ නේද කැනඩාවේදී මෙච්චර ඩොලර්ස් ඕනේ එහෙනම් අපි ගන්නවා කැනේඩියන් ඩොලර්ස් ඊගාට එංගලන්තදී ස්ටර්ලින් පවුන්ඩ් අර දෙකම වැඩක් නැහැ එහෙනම් ඒකට අවශ්‍යයි එතකොට අපිට පුළුවන් අර ලොස් එක මිනිමයිස් කරගන්න අවම කරගන්න පුළුවන් ඒ යන එක්ස්චේන්ජ් ලොස් එක අවම කරගෙන අපිට කරගන්න පුළුවන් මේ ප්ලෑන් කරගන්න ඕනේ right අමතරව අපිට ගොඩක් වෙලාවට පුළුවන් හැබැයි මුදල් සහ නෝට්ටු තමයි ලේසි හැබැයි ඒකේ අවාසියකුත් තියෙනවා නැති වෙන්න පුළුවන් නැති වුණොත් හොරකම් කරන්න පුළුවන් වෙනවා ඒ කියන්නේ දැන් නම් ගොඩක් කට්ටිය කරන්නේ මොකෙන්ද පේ කරන්නේ ඒ කරන විදිහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි පේමන්ට් යන්නේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් තමයි ගොඩක් වෙලාවට යන්නේ ඒ විදිහේ ඒකේ පස්මායිනස් ගොඩක් තියෙනවා වංචාවල් වලට අහු වෙලා වෙන්න පුළුවන් ඊට අමතරව සමහර බැංකර්ස්ලාන් පීපල්ස් බැංක් වගේ ඒවල ට්‍රැවල් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා ඒගොල්ලෝ ඊට අමතරව තවත් සේවාවන් දීලා තියෙනවා මේ අහන්න පුළුවන් ඔක්කොම විදියට මම මේ ඔයගොල්ලන්ට ප්‍රශ්න ටික දෙන්න තියෙනවා නැත්නම් මෙතනින් මට මේ ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙනවා අපි තවමත් ප්‍රශ්න තියෙනවද මේ අන්තිමට කරපු ටිකේ ප්‍රශ්න මොනවාද තියෙනවද කියන්නේ අපි ගොඩක් ඒවා දැන් කව කරලා ඉවරයි තව මට තියෙන්නේ තව එක පාඩමයි
HS code 3 GSP plus එකයි. තව URR 725 URL 725 මම එකෙන් තියෙනවා ඒකෙන් මම කරන්න. excuse me. කියන්න පුතේ. කවුද එක්ස්කියුස් කළා ප්‍රශ්නයක් අහන්න. Excuse me sir. ඔව්. සර් අපිට අර මේ මැඩම් දවසක්ද කරා මිස් අපේ හාන්සිකා මැඩම් කරා දවසක් අර මේ ෆැසිලිටිස් පිළිබඳව ඒ ගැන පොඩ්ඩක් ගණන් ටිකක් හදාගන්න. නෑ එයාට දවසක් එහෙම අර ෆැසිලිටිස් පිළිබඳව හාන්සිකා මැඩම් දවසක්ද මේ ඔව් කළා. හෙලෝ ඔව් සර් ඒක සර් අපේ දවසක් ආයි මේ ඇරේන්ජ්මන්ට් එක ඔව් එනවා සර්. අනිවාර්යෙන්ම දෙනවා. ඒක මේ සර් හංසි කිව්වා. ඔව් හංසි විසිට් කිව්වා. අපි වෙනම දවසක් තියෙනවා මේ දවසක් හෝ දෙකක් මම ඒක එයාට දීලා තියෙන්නේ. ඒක මේ ටික ඉවරනට පස්සේ එයා කරાવી ඒක. හරි. බය වෙන්න එපා. මාත් කරනවා එක දවසක් ෆොරෙක්ස් ගණන් ටික. එතකොට ඔයගලන්ට මේ පැත්තෙන් ඉවරයි. ඊට පස්සේ අපි කරනවා ඊට පස්සේ හංසි මිස් කරා. හංසි මිස් කරාවි පාස් පේපර්. ඊට පස්සේ හංසි මිස් පාස් පේපර්ස් කරාවි තව දවස් දෙකක්. ඔයගලත් එක්ක. ඔයගලන්ට බයි මම ඔයගලන්ව දොට්ට දාන්නේ බයිත් නෑ මේ සන්තුෂ්ත කරන. ඒක නේ බය වෙන්න එපා. හරිද? හැබැයි පන්තියට එන්න හැමදාම ඇවිල්ලා පන්තියට මේ ප්‍රශ්න අහගන්න. රයිට්? ඕකේ. තව මොනවාරි ප්‍රශ්න තියෙනවද? සර් ප්‍රතිවේලඳාම කියන එක අපේ වගේ රටකට වෙනවද? Thank you sir. මොනවද පුතේ? ප්‍රතිවේලඳාම කියන එක අපි වගේ රටවල් වලත් වෙනවද? මේ ප්‍රතිවේලඳාමද? ඔව් සර්. මේ ප්‍රතිවේලඳාම අපේ රටවල වෙන්නේ නැහැ. ඒක කියන්නේ හැබැයි ඉතින් මේ යන විදිහට ගියොත් නම් අපිට ප්‍රතිවේලඳාම ඕන වෙයි. අපි ඉතින් ප්‍රතිවේලඳාම පටවන්නේ මොනවද? අර ගම්මිරිස් ගම්මිරිස් ඉපන පොයි දවසේ ගම්මිරිස් තමයි ඉපවන්නේ තියෙන්නේ. ගම්මිරිසුත් ඒකත් කලවම් ඒව නෑනේ. right ඒ අපේ රටවල ප්‍රතිවේලඳාමක් අවශ්‍ය නැහැ. අපි ඊටර දියුණු තත්ත්වයක ඉන්නේ. අප්‍රිකාවේ නොදියුණු රටවල තමයි වෙන්නේ. underdeveloped countries. ගුණ සංවර්ධිත. right තවපස්සේ සර් මේ ප්‍රති අපනයනය කියන එක මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රති අපනයනය කියන්නේ අපි භාණ්ඩ ලබාගෙන මේ අපි අමුද්‍රව්‍ය ඉම්පෝට් කරලා ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා අපනයනය කරනවා. ඒක වෙනම දෙයක්. ප්‍රති අපනයනය. ඒක අපේ රටවල වෙනවා. රීඑක්ස්පෝර්ට් කරනවා. අමුද්‍රව්‍ය ඉම්පෝට් කරලා භාණ්ඩ හදලා රීඑක්ස්පෝර්ට් කරනවා. මම ඒක පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක කරන්න. මම හොඳ ඒක ලියාගෙන තියන්න. හරි මම ඒක පොඩ්ඩක් ලියාගෙන තියන්න. රීඑක්ස්පෝර්ට් එක. ඒකත් මම කරන්න. Thank you sir. මොනවද? හරි එහෙනම් ක්ලාස් එක නවත්තන්න මොකද පන්තියක් මට තියෙනවා පටන් ගන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. right? okay thank you.